හරි එහෙනම් අපි පටන් ගමු. බලමු අපි කරගෙන ආපු තියරි පාඩම විදියට නෙට්වර්ක් පාඩමේ අවශ්‍ය සියලු කොටස් කතා කරලා අවසන් කරලා අපි ඩේටාබේස් පාඩමට ආවා. ගිසුමානේ පටන් ගත්ත ඩේටාබේස් පාඩම දැන් මෙන්න මේ නෝට් එක නේ මේක අපි පටන් ගත්තා. හරි එතකොට මේ අපි ගිසුමානේ මූලික වශයෙන් කතා කරා මොකද්ද? ඩේටාබේස් එකක් කියන්නේ මොකද්ද සහ ඩේටාබේස් එක නැත්නම් දත්ත සමුදායක තියෙන අවශ්‍යතාවය පිළිබඳව. ඊටාම කෙටියෙන් කිව්වොත් කියන්න තියෙන්නේ මොකද්ද? ඔව් පරිගණකගත හොඳට අහගන්න පුතේ කියන එක පරිගණකගත දත්ත කළමනාකරණයේදී එම දත්ත ගබඩා කළ යුතු නැත්නම් ගබඩා කළ හැකි කිව්වත් කමක් නැහැ හැකි සුදුසුම අවයවය තමයි මොකද්ද? ඩේටාබේස් එක. එතකොට ඩේටාබේස් එක ගබඩා කරොත් තමයි දත්ත ඊටාම හොඳින් කළමනාකරණය කරන්න පුළුවන් වෙන්නේ. කියන්නේ දත්ත ඊටාම හොඳින් කළමනාකරණය කළ හැකි ආකාරයේ ආකෘතිය තමයි පුතේ ඩේටාබේස් කියලා කියන්නේ. ඒ කියන්නේ පරිගණකගත මේ ක්‍රම වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඩේටාබේස් එකට වඩා හොඳ. මම කියන හොඳට අහගන්න. දත්ත කළමනාකරණය කිරීමේ අරමුණින් දත්ත ගබඩා කරලා තියාගන්නවා නම් එවැනි දත්ත ගබඩා කිරීම සඳහා සුදුසුම අවයවයේ ස්ථානය තමයි මොකද්ද? ඩේටාබේස් එක. හරිද? දැන් අපි ප්‍රෝග්‍රෑමින් පාඩමෙත් මේ හා සම්බන්ධ කාරණා කතා කරමින් එන නිසා මම මෙන්න මෙහෙම කියන්නම්. දැන් පුතේ අපි සාමාන්‍යයෙන් කිසියම් ආයතනයක අපි ආයතනික විභාගයක් ගමුකෝ. ඒ ආයතනය කියන්නේ රටක් වෙන්නත් පුළුවන් ඈ. හරි. එතකොට රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්න පුළුවන් කිසියම් ආයතනයක කිසියම් ක්‍රියාවලියක් ඉටු කර ගැනීම සඳහා උදාහරණ ගත්තොත් සුපර් මාකට් එකකට වෙන්න පුළුවන්, ලයිබ්‍රරි එකකට වෙන්න පුළුවන්, ලැබ් එකකට වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ව්‍යාපාරික ආයතනයක වෙන්න පුළුවන්, ස්කූල් එකක් වෙන්න පුළුවන්, නේ, යුනිවර්සිටි එකක්, විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්. හරි. මේ ඕනෑම ආයතනයක් රාජ්‍ය හෝ පෞද්ගලික ඕනෑම ආයතනයක් තුල ඒ ආයතනික ක්‍රියාවලිය පරිගණකගත කිරීම සඳහා නේ ඒක කම්පියුටරයිස් කරන්න ආයතනික ක්‍රියාවලිය පරිගණකගත කිරීම සඳහා හදන අවයවයට කියනවා පොදුවේ සිස්ටම් එකක් කියලා. පද්ධතියක් කියලා. හරි? පොදුවේ ගත්තොත් ඒකට අපි කියනවා සිස්ටම් එකක් පද්ධතියක් කියලා. හරිද? ඒකට තමයි පද්ධතිය කියලා කියන්නේ. එතකොට මෙවැනි දේවල් නිර්මාණයේදී අනුගමනය කරන ක්‍රියාපටිපාටීන් සහ මෙවැනි පද්ධති පිළිබඳ හැදෑරීම තමයි පුතේ අපිට 7 වෙනි පාඩම තියෙන්නේ තොරතුරු පද්ධති කියලා. හරි? ඒ ගැන කතා කරන එක අපි දැන් තියලා මම කතා කරන්න ගියේ කතා කරන්න. එතකොට මේ වගේ එකකට අපි කියනවා පද්ධතියක් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඕගොල්ලෝ සිසුල්ක ආයතනයේ ඉගෙන ගන්න දරුවෙක් නම් සිසුල්ක ආයතනය ඕගොල්ලන්ගේ මේ කියන්නේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා හදාගත්ත පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය වෙබ් බේස් එකක්. ඒ කියන්නේ අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ පද්ධතියක්. ඊගොල්ලෝ ඇඹිලිපිටිය ආයතනය ගත්තොත් ඒගොල්ලෝ හදාගත්ත පද්ධතියක් තියෙනවා. ඒකත් වෙබ් බේස් එකක්. පැහැදිලිද? ඒක ලංකාවේ අනිකුත් ආයතන ගත්තාමත් ওই වගේ තමයි. හරිද? පැහැදිලිද? එතකොට පොදුවේ කියනවාකට පද්ධතියක් කියලා අහගන්න ඕනේ කියන එක. එතකොට පුතේ මේ පද්ධතිය කියලා කියන එක මූලික වශයෙන් සමන්විතයි අවයවයන් වර්ග දෙකකින්. තවත් අවයවයන් නැතුව නෙමෙයි. මම මේ කියන වචන හොඳට අහගන්න. මූලික වශයෙන් සමන්විතයි අවයවයන් වර්ග දෙකකින්. හරි? ඒ අවයවයන් වර්ග දෙක මම අඳිනවා මෙන්න මෙහෙම. right? දැන් ඔයගොල්ලෝ මට කියන්න මොකද්ද මේ අවයවයන් වර්ගය? මම මේ කොටුවක හැඩයක් දාලා පෙන්නපු අවයවයන් වර්ගය මොකද්ද පුතේ? මම මේ අහන්නේ පද්ධතියක සංයුතිය. මේක දැනගෙන ගියොත් තමයි වඩා සාර්ථක. එතකොට ඔයගලන්ට ප්‍රායෝගික தত্ত্বය අපි මේ කතා කරන විෂය කර්මවල පුතේ ප්‍රායෝගික தত্ত্বය තේරෙනවා. කියන්නේ මම මේ කතා කරන කාරණාවල ප්‍රායෝගික தত্ত্বය ඔයගලන්ට එතකොට තේරෙනවා. මම අහන්නේ ඔයගලන්ගෙන් අර උඩ කොටුවකින් පෙන්වන්නේ මොනවද? ව්‍යුහගත ආකාරය. ඈ? ව්‍යුහගත ආකාරය. අයියෝ එහෙම එකක් උත්තර දුන්නේ. ඇයි ව්‍යුහගත ආකාරය කියලා කිව්වේ? මට කියන්නකෝ ඒ නිගමනයට ආපු හැටි. සදීපා. සාමාන්‍යයෙන් දැන් අපි වගුවක වගේ දෙයකනේ
ව්‍යුහගත ආකාරයට දත්ත තැන්පත් කරන්නේ නිසා. ඒක හරි. මේ ව්‍යුහගත ආකාරයට තැන්පත් කරනවා නෙමෙයි අපි ඒකට කියන්නේ වගුවක් වගේ දෙයක තැන්පත් කරනකොට දත්ත ඒ තැන්පත් වෙන දත්ත ව්‍යුහගතයි. ඒ කියන්නේ ක්‍රමානුකූලයි. මේ වගුවක් කියලා කියන්නේ තීරු සහ පේලි වෙන් කරලා තියෙනවා. ඒ තීරු පේලි මත ක්‍රමානුකූල දත්ත ගබඩා කිරීමක් කරන්න පුළුවන්. ඒකනේ කියන්නේ නේද? එතන ව්‍යුහගතයි කියලා කියන පුතේ ඒ අර්ථය ඈ. හරි? නෑ ඊට වඩා දැන් මම කතා කරන එක පුළුල් මාතෘකාවක්, පුළුල් කාරණයක්. හරි දැන් ඔයගොල්ලෝ ඔළුවට ගන්න දැන් ඕගොල්ලෝ මේ වෙනකොට එවැනි පද්ධති පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් සහිතව ඉන්නේ. මොකද මේ පද්ධති පාවිච්චි කරනවා ඔයගොල්ලෝ. හරි? පැහැදිලිද? මම මේ අහන්නේ ඒකයි. දැන් අපි සුපර් මාකට් එකට ගියාම බඩු ගත්තාම බඩු ටික ගෙනල්ලා අපි කැෂියර් ළඟට තිබ්බාම කැෂියර් බාකෝඩ් රීඩර් එක පාවිච්චි කරලා data enter කරලා සමහර භාණ්ඩ තියෙන පුළුවන් බාකෝඩ් නැති. හැබැයි ගොඩක් භාණ්ඩ වලට බාකෝඩ් තියෙනවා. ඒ විදිහට ඒගොල්ලෝ සිස්ටම් එක හදලා තියෙනවා. අපි මාළු වල බාකෝඩ් නැහැ නේ පුතේ. හැබැයි මාළු අපි ගන්න මාළු වර්ගයේ කිරුවට පස්සේ ඒක කිරලා කවර් එකට දාලා නේද? ඒක සීල් කරලා ඊගාවට ඒකේ බාකෝඩ් එකක් එක්ක බිල ඇටච් කරලා තමයි අපිට දෙන්නේ. ඒ හින්දා ඒක සාමාන්‍යයෙන් අපිට කොහොමද ලැබෙනවා. ඒතර අපි ඒ ටික අරගෙන කැෂියර් ළඟට ගෙනාවම කැෂියර් බාකෝඩ් එක හරහා අවශ්‍ය ටික එන්ටර් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? බිල් එක සකස් කරනවා. ඒතර සුපර් මාකට් එකක් තුළ ක්‍රියාත්මකයි බිලින් සිස්ටම් එකක්. මේ බිල් සකස් කිරීමේ පද්ධතියක්. ඒකට අපි කියනවා බිලින් සිස්ටම් එකක්. හරිද? එතකොට මේ බිලින් සිස්ටම් එකේ අපි මතුපිට අර්ථය මතුපිට ප්‍රයෝජනීය පුතේ බිල් සකස් වීම කියලා දැක්කට ඊට අමතරව අභ්‍යන්තරව ස්ටොක් කන්ට්‍රෝලින් එක වෙන්නත් පුළුවන්. ස්ටොක් කන්ට්‍රෝලින් කියලා කියන්නේ මොකද්ද? එතකොට දවසේ වැඩ කටයුතු පටන් ගන්නකොට ඒ කියන්නේ අලෙවි කටයුතු පටන් ගන්නකොට සුපර් මාකට් එක තුල අලෙවි කළ හැකි මට්ටමේ තියෙන භාණ්ඩ තොග උත්තර කීපයක් ආව ගොඩක් හොඳයි. භාණ්ඩ තොග මේ මොකද්ද වෙනම ගබඩා වෙලා තියෙන ඩේටාබේස් එකේ. හරි ඊට පස්සේ අර භාණ්ඩ විකිනෙන්න අර ඩේටාබේස් එකෙන් අඩු වෙනවා. තියෙන ප්‍රමාණයෙන් අඩු වෙනවා. එතකොට දවස් අවසානයේ ඒගොල්ලෝ report එකක් ගත්තාම ඒගොල්ලෝ ළඟ තියෙනවා මේ item එකෙන් මෙච්චරක් තිබුණා අද දවසේ මෙච්චරක් විකිනලා. තව මෙච්චරක් ඉතුරුයි. පැහැදිලිද? ඒ කියන්නේ stock controlling. ඒකත් ඔටෝ සිද්ධ වෙනවා. ඊගාට සිස්ටම් හදන්න පුළුවන් කොහොමද? එහෙම අර නිශ්චිත ප්‍රමාණයකට වඩා අඩු වෙනකොට ඔටෝමැටිකලි සිග්නල් එකක් warehouse වලට යන්න. ඒ කියන්නේ warehouse කියලා කියන්නේ තොග වශයෙන් ඒගොල්ලෝ භාණ්ඩ ගබඩා කරලා තියෙන තැන. පැහැදිලිද? දැන් අපි නිකන් හිතමුකෝ අපි හිතමු දැන් ඔය කොළඹ අපි දන්නවනේ පුතේ කොළඹ නාගරික ප්‍රදේශය ගත්තොත් එහෙම අපි කාගේට්ස් වෙන්න පුළුවන් කීල්ස් වෙන්න පුළුවන් සුපර් මාකට්ස් ගොඩාක් තියෙනවා. හැබැයි ඒ වගේ නාගරික ප්‍රදේශය කියන්නේ අභ්‍යන්තර කොළඹ නගරෙන් මැද warehouse එකක් පවත්වාගෙන යනවා කියලා කියන්නේ හරි අමාරු වැඩක්. ඇයි? ඒ ඉඩකඩට පුතේ සෑහෙන වියදමක් ගෙවන්න එපා. ඒගොල්ලන්ට වියදමක් අරගෙන warehouse එකක් හදාගන්නත් සෑහෙන මුදලක් වැය කරන්න ඕනි. කුලියට ගත්තත් සෑහෙන මුදලක් වැය කරන්න ඕනි. ඉතින් ඒකට වඩා ඒගොල්ලන් ලේසි මොකද්ද? ඔය පාදුක්ක පැත්තෙන් නේ නැත්නම් ගොඩගම් පැත්තෙන් ලොකු ඉඩමක් අරගෙන ඒකේ හොඳ warehouse එකක් හදලා ඒක ස්ටෝර් කරලා තියෙනවා තොග. ඒතර කොළඹට ගෙනියන්නත් ලේසි. මේ පැත්තෙන් රත්නපුර පැත්තට එන්නත් පුළුවන්. අවිස්සාවේල් ඔහේ හැටන් පැත්තට යන්නත් පුළුවන් නේද? අන්න එහෙම කරන්න පුළුවන්. ඒතර ලංකාව පුරා ඒවට එහෙම warehouses කීපයක් නඩත්තු කරන්න පුළුවන්. හරි. ඒතර warehouse එකක් කියලා කියන්නේ මහා පරිමාණයෙන් දත්ත ගබඩා කරලා තියෙන තැන. sorry භාණ්ඩ ගබඩා කරලා තියෙන තැන. දත්ත ගබඩා කරලා තියෙනවා. ඒක කියනවා data warehouse කියලා. හරි. එතකොට එතෙන්ට සිග්නල් එක යනවා. එතකොට ඒගොල්ලෝ රත්නපුර සුපර් මාකට් එකට මෙන්න මෙච්චරක් ඕනේ. ඒක භාණ්ඩ ඊගාට නිකුත් කරනවා. දැන් තේරෙනවද? රයිට්. ඒතර අන්නේ ඒ සමස්තය තමයි සිස්ටම් කියලා කියන්නේ. ඒ සමස්තය කන්ට්‍රෝල් කරන මේ අවයවයන් එකතුව තමයි සිස්ටම් කියලා කියන්නේ. රයිට්. එතකොට මේකේ තමිදු මේ උත්තරයක් දාලා දෙන ගොඩක් හොඳයි පුතේ. ඔයාලා දාලා දෙන උත්තරේ හොඳයි. හරි. මොකද්ද? ඇප්ලිකේෂන්ස් නැත්නම් software. හරි. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ පුතේ. මේ තියෙන්නේ මොනවද? programs. හරි. programs වල එකතුව. පැහැදිලිද? ඕක තමයි අපි applications කියලා කතා කරන්නේ. ඒකට software කියලා කිව්වත් වැරදි නෑ. හරි. එතකොට දැන් කැෂියර් කෙනෙක් නම් කැෂියර් පාවිච්චි කරන පුතේ software. ඒ software නැත්නම් applications programs ඒවා run කරාට පස්සේ තමයි interface එක හැදිලා වැඩේ කරන්නේ. අපි දැන් අර app එකක් පාවිච්චි කරලා ඔය log වෙන්නේ. ඒ වගේ. ඊගාට මේ මොකද්ද? මේ තියෙන පුතේ database එක. මේක තමයි database එක. අපකට මේ සැබෑ තත්ත්වය පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නේ නැත්නම් ඔහේ යනවා තේරුමක් නැහැ නේ. ඒ හින්දා හරි. හැබැයි ඉතින් මේකේ හානිකර තත්ත්වයක් තියෙනවා. මොකද මම මුලින් ඉඳන් ඔයාලට කියලා තියෙන දේවල් හරි. දැන් ඕගොල්ලෝ නැවත කියන්න දීම සම්බන්ධ කනගාටුයි.
ඕගොල්ලෝ පිළිගන්නවානේ පුතේ. දැන් මේ කවුරු හරි එක්කෙනෙක් පිළිගන්නේ නැත්නම් පුතේ එතන තියෙන වෙන ප්‍රශ්නයක්. ඒක ගැන මම කතා කරන්නේ නැහැ. හරි? ලංකාව රටක් විදිහට ආපු ගමන වැරදි කියන එක. ඕගොල්ලෝ පිළිගත යුතුයි. ඇයි? නේ? වැඩි හිටියෝ දෙමව්පියෝ කොහොමත් පිළිගන්න ඕනි. ඕගොල්ලෝ දැන් පිළිගත යුතුයි නිවැරදි වෙන්න නම්. නේ? රටක් විදිහට අපි ආපු ගමන දැන් දශක ගණනාවක ඉඳන් අපි ආපු ගමන වැරදි. ඒ නිසා තමයි අපිට බොහොම අසීරු තත්ත්වයන් වලට මුහුණ පාන්න වෙලා තියෙන්නේ. හරිද? නේ? දැන් බලන්නකෝ දැන් පාලන මිල කාල් වලට දැම්මා. ඊගාට ගැසට් එක අයින් කරා. ඊයේ මහා පරිමාණ මෝල් හිමියෝ තීරණය කරනවා පුතේ රටේ හාල් මිල කීයද කියලා. ඔයගොල්ලෝ හිතන්නකෝ ඒකට ආණ්ඩුවක් මොකටද? ලංකා ඉතිහාසයේ රාජ පරම්පරාව පැත්තකින් තියන්නකෝ. රාජ පරම්පරාව පැත්තකින් තිබ්බහම නිදහස ලැබුවට පස්සේ හරි ලංකා ඉතිහාසයේ 48න් පස්සේ බිහිවිච්ච පුතේ බල සම්පන්නම ආණ්ඩුව තමයි මේක. ඇයි? ඇයි පුතේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා. 3න් 2 බලයක් තියෙනවා. පළාත් පාලන ආයතන වල 3න් 2 බලය තියෙනවා. පළාත් සභා නැහැ නමුත් පළාත් සභාව වෙනුවට ආණ්ඩුකාරවරු වලින් පාලනය කරන පළාත් සභා ටික තියෙනවා. ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ජනාධිපතිතුමා කියන එක තමයි ආණ්ඩුකාරවරයා කරන්නේ. එතන බලයක් තියෙනවා. හරි ඊගාට 20 වෙනි සංශෝධනය යටතේ බලෙත් ගත්තා. ඒක ලෝකෙ කිසිම ජනාධිපති කෙනෙකුට නැති බලයක් ගෝඨාභය මහත්තයාට තියෙනවා. සහ අනිත් පැත්තෙන් හරි මොකද්ද? ඔව් මේ හදිසි නීතිය සම්මත කළා මේ භාණ්ඩ බිල පාලනය කරන්න කෛරාටික මොනවද මේ වෙලෙන්ද පාලනය කරන්න කියලා ඒකත් සම්මත කරලා තියෙන හදිසි නීතිය කියලා කියන උදේ කිසිම දැනුම් දීමකින් තොරව අත්අඩංගුවට ගන්න සහ එතන බලයක් තියෙනවා. වටලන්න ඕන එකක් කරන්න පුළුවන්. හරිද? හැබැයි ඒ බලේ තියෙද්දී මේ මහා පරිමාණ මෝල් හිමියෝ තීරණය කරනවා හාල් මිල. වී මිල. ඉතින් මොකද කියන්නේ මේ අයාලේනේ පුතේ යන්නේ අපි. නේ කවුරු පාලනය කරත් මොන නම් වලින් හිටියත් යන්නේ අයාලේ. ඒතර මේ ආපු ගමනේ අයාලේ ආපු ගමනේ උච්චම අවස්ථාවක දැන් අපි ඉන්නවා. මම කියන්නේ අධ්‍යාපන ක්‍රියාවලියත් එහෙම කරගන්න එපා කියලා මම කියන්නේ. ඒතර මම කියන්නේ හැම ළමයෙකුටම නෙමෙයි හැම දරුවෙකුටම නෙමෙයි සමහර දරුවෝ ඉන්නවා විෂය පුතේ නියම බරින් කතා කරපුවාම ඒ දරුවෝ පන්තියට එන්නේ නැහැ. ඇයි ඒ? එයා කැමති නෑ ඒ විදිහට ඉගෙන ගන්න. එයාට ඕනි සැහැල්ලුවේ මොලේට ඔලුවට වරක් නැතුව නිකන් එහෙම මේ පොඩි චූන් එකක් අරගෙන එහෙම ඉගෙන ගන්න ඕනි දරුවෝ ඉන්නවා ඈ. හරි? එතකොට එහෙම උගන්වන ගුරුවරුන්ගේ පන්ති වල ළමයිනුත් වැඩි ඈ. ඇයි ඒ? ඇයි පොඩි ආතල් එකක් තියෙනවනේ පන්ති ඇතුලේ. නේ? එතකොට අපි පන්ති කරන්න පුතේ එහෙම ආතල් දෙන්න නෙමෙයි ඈ. නේද? අපි කතා කරනවා hina වෙනවා ඒක වෙනම කතන්දරයක්. නමුත් මම මේ කියන්නේ අපේ කාර්යය තමයි ඉගෙන ගැනීම. ඒ නිසා ඒක අපි නියම බරින් කතා කළ යුතුයි. ඒ නිසා තමයි මේ කතා කරන්නේ. ඒ නිසා තමයි මාත් එක්ක මේ ගමන යන කිසිම ළමයෙක් අනාථ වෙන්නේ නැත්තේ. හරි එතකොට පුතේ තේරුම් ගන්න. එතකොට මේ දත්ත ගබඩා කරලා තියන්න ඩේටාබේස් එක පාවිච්චි කරනවා. එතකොට මේ software නැත්නම් applications programs ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය සෑම විටම අවශ්‍ය දත්ත මෙහාට ගන්නවා. අර RAM එකෙන් processor එකට ගන්නවා වගේ තමයි ඈ. ඊගාවට අවශ්‍ය තොරතුරු මේකේ ආපහු ගබඩා කරනවා. මෙන්න මේ එකතුවට කියනවා පුතේ සිස්ටම් එක. එනකොට තේරුම් ගන්න පරිගණකගත දත්ත සැකසීමේ ක්‍රියාවලිය සිදුවන හැම තැනකදීම අනිවාර්යෙන් පුතේ ඩේටාබේස් එකක් තිබිය යුතුමයි. ඩේටාබේස් එකේ තමයි දත්ත තොරතුරු ගබඩා කරලා තියාගන්න. ඒ හින්දා මෙයා අත්‍යවශ්‍ය අතිශයින් වැදගත් අවයවයක්. අත්‍යවශ්‍ය අතිශයින් වැදගත් අවයවයක් ඈ. රයිට්. ඒක මම පොඩි පැහැදිලි කිරීමක් කරේ නැවතත් ඩේටාබේස් එක පිළිබඳව. රයිට්. දැන් අපි ඒ ගැන කතා කරලා ඇවිල්ලා තියෙනවා. දත්ත සමුදාය පද්ධතීන් පිළිබඳ හදාරන්න. ඒතර අපි කිව්වා අතීතයේ සිට වර්තමානයේ දක්වා පරිගණක විද්‍යාව ඉදිරියට එනකොට නැත්නම් ICT තුල අපි ඉදිරියට එනකොට නිර්මාණය වෙච්ච දත්ත සමුදා ආකෘතීන් 6ක් තියෙනවා කියලා. කිව්වනේ. ඒ 6 අපි ඉස්මානි ලියාගත්තා. මොකද්ද පළවෙනි එක? පැතලිගොනු ආකෘතිය කියලා අපි කිව්වා. ඉංග්‍රීසියෙන් කියනවා flat file database එක. දෙවෙනි එක දූරක ආකෘතිය. නේ දෙවෙනි එක දූරක ආකෘතිය. ඒ කියන්නේ hierarchical model එක. තුන්වෙනි එක ජාල ආකෘතිය network model එක. හතරවෙනි එක තමයි සම්බන්ධක ආකෘතිය relational model එක. ඊළඟ පස්වෙනි ආකෘතියට අපි කියනවා object oriented model එක. ඒ කියන්නේ වස්තු නැඹුරු ආකෘතිය. හයවෙනි එකට අපි කියනවා වස්තු සම්බන්ධක ආකෘතිය object relational model. දත්ත සමුදා ආකාර 6ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. පැහැදිලිද? දැන් අපි කතා කරමින් එන්නේ එහෙනම් ඔය 6 එක එක ආකෘතියේ ස්වභාවය. ලක්ෂණ, දුර්වලතා, හොඳ තත්ත්වයන්. right. ඒ යටතේ අපි ගිය සුමානේ පැතලිගොනු ආකෘතිය කියන එක පුතේ කතා කරලා අවසන් කරා නේද?
කතා කරන්න. ඔව් සර්. right. දැන් අපිට තියෙන මොකද්ද? දූරක ආකෘතිය කියන එකට යන්න. නේද? කො කියන්නේ? ඔව්. මට කියන්න පුතේ පැතලිගොනු ආකෘතියේ තිබිච්ච මේ නැත්නම් පැතලිගොනු ආකෘතියේ ස්වභාවය මට කියන්න. පැතලිගොනු ආකෘතියේ ස්වභාවය මට කියන්න. අත්තරතුරු වගුවක ඇතුළත් කරනවා. ඔව් පැතලිගොනු කොහොමද පුතේ මෙහෙමයි ඈ. දත්ත සමුදාවක් ආශ්‍රිතව දත්ත ගබඩා කරනකොට අනිවාර්යයෙන්ම පුතේ දත්ත ගබඩා වෙන්නේ වගුවක ස්වභාවයෙන්. ඒ කියන්නේ අතීතයේ සිටම දත්ත සමුදාවන් ගොඩනගෙන්නේ වගුවක ස්වභාවයකින්. ඒක අනිවාර්යයි. ඒක අදත් එහෙමම තමයි. ලෝකේ පළවෙනි දත්ත සමුදායේ ස්වභාවයත් වගුවක් වර්තමානෙත් භාවිතා කරනවා වගුව. හැබැයි වෙනසක් තියෙනවා අතීතයට සාපේක්ෂව අද. ඒ මොනවද කියලා පොඩ්ඩක් බලමු. හරි. එතකොට පුතේ පැතලිගොනු ආකෘතිය කියන ආකෘතියේ තිබිච්ච මූලික ලක්ෂණය තමයි දත්ත සමුදාව කියලා කියන්නේ එක වගුවක්. දත්ත සමුදාව කියන්නේ පුතේ එක වගුවක්. එතකොට සියලුම දත්ත ගබඩා කරන්න වෙන්නේ එක වගුවක. ඒක නිකන් අච්චාරුවක් වගේ. එතකොට සියලුම දත්ත පුතේ එක වගුවක ගබඩා කරන්න බෑනේ. මම ඔයාලට ගියසුමාන කිව්වා. ඉස්කෝලේක දත්ත ගබඩා කරන අවස්ථාවක් අපි සැලකුවොත් උදාහරණයකට ළමයින්ගේ දත්ත ගබඩා කරන දත්ත සමුදාය ඇතුලේ ගුරුවරුගේ දත්තත් ගබඩා කරන්න බෑනේ පුතේ. නේ? එතකොට ඒක තේමා දෙකක්. නේ? ඊගාවට ඉස්කෝලේ භාවිත කරන බඩු භාණ්ඩවල විස්තර දත්ත. ඒකේ ගබඩා කරන්න බෑ. එතකොට පැතලිගොනු ආකෘතිය භාවිත කරන කාලේ ඉස්කෝලයක් වගේ ආයතනයක දත්ත ගබඩා කරනකොට මොකද කරන්න වෙන්නේ? ළමයින්ගේ දත්ත ගබඩා කරන්න පුතේ වෙනම දත්ත සමුදායක් හදන්න ඕනේ. මම ගන්නවා ඔව් ස්ටුඩන්ට් කියලා දත්ත සමුදාවක් හදන්න ඕනේ. මේක ඩේටාබේස් එකක් ඈ. ඊගාට ගුරුවරුන්ගේ දත්ත ගබඩා කරන්න ටීචර් කියලා වෙනම දත්ත සමුදාවක් හදන්න ඕනේ. මේකත් ඩේටාබේස් එකක්. ඊගාට බඩු භාණ්ඩ පිළිබඳ දත්ත ගබඩා කරන්න අපි කියනවා ඉන්වෙන්ටරිස් කියලා. ඉන්වෙන්ටරි. ඒකත් ඩේටාබේස් එකක්. වෙනම දත්ත සමුදාවන් 3ක් හදන්න ඕනේ. ඒතර පුතේ දත්ත සමුදාවක් කියන්නේ ෆයිල් එකක්. ඩේටාබේස් එකක් කියලා කියන්නේ පින්තූරයක්, ෆිල්ම් එකක් වගේ ෆයිල් එකක්. ඒතර මේක ඩේටාබේස් එකක්, මේක තව ඩේටාබේස් එකක්, මේක තවත් ඩේටාබේස් එකක්. සමහරට මේ ඉස්කෝලේ තුල තවත් දත්ත ගබඩා කරන්න අවශ්‍ය වෙන්න පුළුවන් අනත් දෙන කාර්ය මණ්ඩලේ තියෙනවනේ මනේ. නන් ඇකඩමික් කට්ටිය ඉන්නවනේ. නේ? එතකොට ඒ දත්ත ගබඩා කරන්න වෙනම ඩේටාබේස් එකක්. අපි ඒකට එම්ප්ලොයිස් කියලා ගමුකෝ. සේවකයන්ගේ දත්ත ගබඩා කරන්න. ඒතකොට ඩේටාබේස් 4යි. ඩේටාබේස් 4ක් කියලා කියන පුතේ ෆයිල් 4ක්. ෆයිල් 4ක් එකට ලින්ක් කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. ඇයි ලින්ක් කරන්න ඕනේ මොකටද? ඇයි පුතේ මේ සියල්ලම එකම ආයතනයකට සම්බන්ධ දත්තනේ. මේ ඔක්කොම එකම ආයතනයකට අදාළ දත්ත. එතකොට මේ දත්ත කළමනාකරණයේදී මේ දත්ත එකිනෙක සම්බන්ධ විය යුතුයි. එහෙනම් මේවා ගැළපෙන විදිහට සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට පුතේ අතීතයේ අපි දන්නවා පරිගණක තාක්ෂණය ගොඩක් දියුණුත් නැහැ. එහෙම දියුණු නොවිච්ච යුගයක මේ කියන ඩේටාබේසස් නැත්නම් මේ ෆයිල්ස් එකිනෙක සම්බන්ධ කරලා වැඩ කරනවා කියලා කියන්නේ අතිශයින් දුෂ්කර වැඩක්. හරි? පැහැදිලිද? ඒ නිසා තමයි පැතලිගොනු ආකෘතිය වෙනුවට ඊට වඩා දියුණු ආකෘති නිර්මාණය කරන්න විද්‍යාඥයෝ ඉංජිනේරුවෝ උත්සාහ කරේ. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි පුතේ මේ දෙවෙනි ආකෘතිය නිර්මාණය වෙන්නේ. 6 වෙනි පිටුවේ අවසානයේ තියෙනවා මොකද්ද? දූරක ආකෘතිය. ඒ කියන්නේ හයරාචිකල් මොඩල් එක. right. ඒකේ කියනවා මෙන්න මෙහෙම. දූරක ආකෘතිය යනු ගසක ව්‍යුහයේ ආකාරයට. ගසක ව්‍යුහය වලට ගන්න. ඒ කියන්නේ දූරාවලියක් ආකාරය. දූරාවලියක් කියලා කියන පුතේ කිසියම් නිශ්චිත පිළිවෙලකට කියන අදහස. හරි? පිළියෙල වූ දත්ත සමුදාය ආකෘතියකි. මෙහි දත්ත සැකැස්ම යටිකුරු කරන ලද ගසක ආකෘතිය ගනී. ඒතර යටිකුරු කරන ලද ගසක් කියන එකේ තේරුම පුතේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ ගහක ස්වභාවය මෙහෙම කඳ වගේ ඇවිල්ලා ඊගාට පුතේ මෙහෙම අතු ගිහිල්ලා මේ ගහ ප්‍රසාරණය වෙන්නේ විශාල වෙන්නේ උඩටනේ. නේද? මේ ඊටාම කලාතුරකින් ගස් තියෙනවා මෙහින් ලොකුවට පටන් අරගෙන මෙහෙම යන ගස් මේ කේතු දරින් ගස් වර්ග තියෙනවා. බොහොම අඩුයි නේ මේවා. සාමාන්‍ය ගහක් ගත්තම අපි දන්නවා ගහේ කඳට වඩා මොකක්ද කියන්නේ තියෙන්නේ? ඔව් උඩට යන්න ඉහළට යන්න
ප්‍රසාරණය වෙනවා විශාල වෙනවා. તો යටිකුරු කරන ගසක් කියලා කියන්නේ මොකද්ද? ඔව් මෙහෙන් පොඩියට පටන් අරගෙන ඊට පස්සේ පුතේ මෙහෙම එන්න මේක විශාල වෙනවා කියන එක. හරි. එතකොට ඒක තමයි මේ දූරක ආකෘතියේ ස්වභාවය. හරි. යටිකුරු කරන ලද ගසක ආකෘතිය ගනි. ඒ කියන එකේ තේරුම මෙතන මෙහෙම කියනවා මේ තියෙන්නේ. මෙහි පාදය ලෙස පාදය කියලා කියන්නේ මුල ආරම්භය. තනි වගුවක් ක්‍රියා කරයි. හොඳට අහගන්න පුතේ තනි වගුවක්. එක වගුවක්. ඒ කියන්නේ දූරක ආකෘතියේ පටන් ගන්න පුතේ මෙහෙම තනි වගුවකින්. මේක තමයි මේන් ටේබල් එක ප්‍රධාන වගුව. තනි වගුවක් ක්‍රියා කරයි. ඒතර මේක වගුවක් ඈ. මේ විදිහට වගුවක් මේක. තනි වගුවක් ක්‍රියා කරයි. අනෙකුත් වගු එහි අතුශාඛා ලෙස ක්‍රියා කරයි. එතකොට මේ වගුවට පුතේ අතුශාඛා විදියට සම්බන්ධ වෙනවා අනෙකුත් වගු වෙන. පැහැදිලිද? ඔන්නම යන්නේ. හරි. ඊට පස්සේ කියනවා දෙමව්පියෝ දරු සම්බන්ධතාවයකට අනුකූල සම්බන්ධතාවයක් පවතී. මොකද්ද පුතේ ඒ කියන එකේ තේරුම? දෙමව්පිය දරු සම්බන්ධතාවයක් කියන්නේ හරි පැහැදිලි මොකද්ද? එහා පිටවල පොඩක් එන්නකෝ. ඒකේ කියනවා එනම් මෙම ආකෘතිය දරුවාට එක් දෙමව්පියෙක් සිටින අතර දෙමව්පියන්ට දරුවන් කිහිප දෙනෙක් සිටිය හැකි ආකාරයක් පෙන්වයි. නේ? දරුවාට එක දෙමව්පියයි හැබැයි එක දෙමව්පියෙකුට දරුවන් කිහිප දෙනෙක් ඉන්න ආකාරයක් පෙන්වනවලු. රයිට්? ඒ කියන්නේ පුතේ මෙහෙම සරල දෙයක් මේ බලන්නකෝ. දැන් මේ තියෙන ප්‍රධාන වගුවනේ. එතකොට ඒ වගුව දෙමව්පියෝ කියලා ගත්තාම ඒ දෙමව්පියන්ගේ දරුවෝ තමයි මේ ඉන්නේ. පළමු මට්ටමේ දරුවෝ. හරි ඊගාවට මේ දරුවෝ දෙමව්පිය කියලා ගත්තාම එයාගේ දරුවෝ තමයි මේ ඉන්නේ. පැහැදිලිද කියන්නේ? එතකොට එක දෙමව්පියෙකුට දරුවෝ කීප දෙනෙක් හිටියා කියන්නේ මෙයා දෙමව්පිය නම් මෙන්න දරුවෝ. මෙයා දෙමව්පිය නම් මෙන්න මේ දරුවෝ. ඒ කියන්නේ එක ටේබල් එකක් මූලික කරගෙන තවත් ටේබල් කීපයක් සම්බන්ධ වෙනවා කියලා කියන ආකාරය. දැන් කලින් පිටුවට එන්නකෝ. දැන් කලින් පිටුව ගන්න පේනවා බලන්න hierarchical database model එකට අදාළව මම මුලින්ම කියලා තිනවා root කියලා ඉස්සෙල්ලාම. බලන්න ඒ පින්තූරය root කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන එක. root එක කියලා කියන්නේ අර ගහේ කඳ වගේ. හරි මුල කියලා අපි කියන්නේ මූල කියලා කියන්නේ. ඊට පස්සේ ඒකට වගු තුනක් සම්බන්ධ වෙනවා පුතේ. level 1 level 1 level 1. level 1 child 1 child child child. ඒ කියන්නේ මොකද්ද? ඔන්න child 1 child 2 child 3 කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක මූල වගුව වෙනකොට root table එක මේගොල්ලෝ මෙයා child 1 මෙයා child 2 මෙයා child 3 වෙනවා. හැබැයි එක මට්ටම level 1 වල childsලා. ඊගාට මේ child 1 යටතේ මෙතන ඉන්නවා දෙන්නේ. අපිට මෙතන එක්කෙනෙක් ඉන්නවා කියලා. හරි මේ ඉන්නතොට level 2 මේක L1 මේක L2. අන්න ඒ විදිහට ක්‍රමානුකූලව ඉස්සරහට යනවා. hierarchical කියලා කියන පුතේ ඒකයි. ඔක මම පැහැදිලි කරන්නම් ඔයාලට මෙන්න මෙහෙම. ඉස්කෝලයක් ගත්තාම ඉස්කෝලේක පුතේ පරිපාලන ව්‍යුහය යන්නේ hierarchical model එකට. හැමතැනම එහෙම තමයි. ප්‍රධානියා තමයි විදුහල්පතිතුමා හෝ තුමිය. අන්න ප්‍රධානියා. එයා යටතේ ඉන්නවා ඩෙපියුටි කට්ටිය. උප විදුහල්පතිවරු සහ වරියන්. ඊට පස්සේ ඉන්නවා කවුද? section headsලා. ඊට පස්සේ ඉන්නවා class teachersලා. නේ? ඊට පස්සේ ඉන්නවා monitorsලා. පන්ති බාර ගුරුවරු යටතේ ඉන්නවා මොනිටර්ස්. ඒ කියන්නේ පන්ති බාර ගුරුවරයා තමයි පන්තිය පිළිබඳ තීන්දුව తీරන ගැනීමේ අයිතිය තියෙන එක්කෙනා. නේ? ඒතර කිසියම් පන්තියක් සම්බන්ධ විදුහල්පතිවරයෙකුට ප්‍රශ්නයක් ආපුවාම එයා කැඳවන්නේ පන්ති බාර ගුරුවරයා නෙමෙයි ඈ. විදුහල්පතිවරයා කැඳවන්නේ කවුද? ඒ අංශ බාර එක්කෙනා. අංශ බාර එක්කෙනා කැඳවන්නේ කවුද? ඔව් පන්ති බාර එක්කෙනා. ඒක පන්ති බාර එක්කෙනා හැම වෙලෙම පුතේ තමන්ගේ ගැටලු විසඳා ගැනීම සඳහා කතා කරන්න ඕනේ කායකද? අංශ බාර එක්කෙනාත් එක්ක. මොකද එයා විදුහල්පතිත් එක්ක කතා කරන ගියොත් පුතේ විදුහල්පතිට ඔය ගැටලු ඔක්කොම විසඳන්න ගියාම මොකද වෙන්නේ? සෑහෙන ගැටලුවක් වෙනවා. නේ? ඒක තමයි මේ ලංකාවට එක පැත්තකින් වෙලක් තියෙන්නේ. හැබැයි පුතේ හැම ගැටලුවකටම මැදිහත් වෙන්න ඕනේ ජනාධිපති හරිය අගමැති හරිය. ඒගොල්ලෝ තමයි සියල්ල දන්නේ. අනිත් අය දන්නේ නැහැ. ඒ වගේනේ වෙලා තියෙන්නේ. එහෙම නෙමෙයි. නේ? ජනාධිපතිතුමා ඉන්නවා එයා තමයි ඉහළම ඉන්නේ ලංකාවේ පාලන ක්‍රමයේ යටතේ. ඊගාට කැබිනට් මණ්ඩලයක් තියෙනවා. නේ? ඒ කැබිනට් මණ්ඩලයේ කැබිනට් ඇමතිවරුට යටින් ඉන්නවා රාජ්‍ය ඇමතිවරු නැත්නම් උප ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු. නේ? ඊට පස්සේ අමාත්‍යාංශ ලේකම් කියලා තනතුරක් තියෙනවා. ඊට පස්සේ පුතේ මේක බෙදලා යන ආකාරයක් තියෙනවනේ. නේ?
පැහැදිලිද? එතකොට මේ ආකාරය අනුව තමයි ක්‍රමානුකූලව යන්න ඕනේ. දැන් උදාහරණ ගත්තොත් එම ගමේ ගොවිතැන් කරන ගොවියෙකුට ප්‍රශ්නයක් මතුනොත් පුතේ එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඒ සම්බන්ධව පෙනී හිටින්න ඉන්නවා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී කියලා පුජ්‍යලෙක්. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකටම එක්කෙනෙක් ඉන්නවා. හරි? ප්‍රශ්නිප කියලා අපි කතා කරනවා. කෙටි. එතකොට එයාට විසඳන්න එක බැරි නම් ගැටලුව ඊට වඩා සංකීර්ණ නම් එතනින් යනවා ප්‍රාදේශීය ලේකම්ට. එතනින් උඩ යනවා ආපහු කෘෂිකර්ම අමාත්‍යාංශයට. ওই විදිහට තමයි පුතේ යන්නේ. හරි? හැබැයි ගැටලුව විසඳන්න කෙලින්ම ඇමතිට එන්න වෙනවා නම් පුතේ වැඩේ අවුලක්. ඒ කියන්නේ අර ව්‍යුහෙන් ස්ට්‍රක්චර් එකෙන් වැඩක් නැහැ. ඒතර ඒ ස්ට්‍රක්චර් එකේ ඉන්න කට්ටිය පඩි ගන්නවා ඒගොල්ලන්ට වැඩක් නැහැ එතකොට. ඉතින් රටක් දිනු වෙන්නේ නැහැ පුතේ. හරි? ඔක තමයි ලංකාවේ ප්‍රධාන ප්‍රශ්නය. එතකොට මේ හයරාචිකල් කියලා කියන්නේ ඒකයි. දැන් එතකොට ඉස්කෝලයක් ගත්තොත් දැන් හොඳ දක්ෂ විදුහල්පතිවරයෙක් නම් පුතේ එයා ගානට මේ පරිපාලන ව්‍යුහය පාවිච්චි කරනවා. එතකොට ගුරුවරුන්ට වගකීම් දෙනවා. ඒ වගකීම් ගුරුවරු ඉෂ්ට කළ යුතුයි. ඒවා හොයා බලනවා, ෆීඩ්බැක් බලනවා. නේ ෆීඩ්බැක් එක දෙනවා. ඔයාගේ මේ කාර්යය මෙන්න මේවා හොඳයි. මේවා අඩුපාඩු සහිතයි. ඒ අඩුපාඩු හදාගන්න. එහෙම ගියාම පුතේ කිසි අවුලක් නැහැ. ටික කාලයක් යනකොට ඉස්කෝලේ හරි ක්‍රමානුකූලයි. පැහැදිලිද? ඒතර මෙතන යන්නේ පුතේ අන්න එහෙම ව්‍යුහයක්. අන්න ඒකට අපි කියනවා දූරක ආකෘති නැත්නම් හයරාචිකල් මොඩල් එක කියලා. හරි ඊට පස්සේ බලන්න දෙවෙනි උදාහරණය තියෙනවා කොලෙජ් ඩේටාබේස් එක. මම කතා කරන්නේ 6 වෙනි පිටුවේ අග. කොලෙජ් ඩේටාබේස් කියලා කියන්නේ ඩේටාබේස් එකේ මූලික වගුව. හරි ඊට පස්සේ ඒකේ තියෙනවා අන්ඩර්ග්‍රැජුවේට් සහ පෝස්ට් ග්‍රැජුවේට්. අන්ඩර්ග්‍රැජුවේට් කියලා කියන්නේ උපාධි අපේක්ෂිත. උපාධි ගන්න ඉගෙන ගන්න කට්ටිය. තාම උපාධිය අරන් නැහැ. පෝස්ට් ග්‍රැජුවේට් කියලා කියන්නේ පුතේ උපාධිය එක උපාධියක් අරගෙන තව උපාධි ගන්න යනවා. ඒ කියන්නේ පශ්චාත් උපාධි. හරි එතකොට අන්ඩර්ග්‍රැජුවේට් යට තියෙනවා CS, IT සහ EC කියලා. උපාධි වර්ග තුනක්. එතකොට CS කියලා කියන්නේ කම්පියුටර් සයන්ස් කියලා අපි හිතුවොත් පරිගණක විද්‍යාව හදාරන ළමයින්ගේ විස්තර තියෙන CS ටේබල් එකේ. ඊගාවට IT හදාරන අයගේ ඉන්නේ IT ටේබල් එකේ. EC කියන එක ඉන්නේ EC හදාරන ළමයි ඉන්නේ EC ටේබල් එකේ. ඊගාට අනිත් පැත්ත ගත්තොත් MCA තියෙනවා, MBA තියෙනවා, ඒ වගේ මාස්ටර් ඩිග්‍රී තියෙනවා. එතකොට ඒ ළමයින්ගේ විස්තර ඒ වගුවල තියෙනවා. හරි එතකොට MBA කියන වගුව තුල තියෙනවා MBA පෝස්ට් ග්‍රැජුවේට් එක නැත්නම් පශ්චාත් උපාධි කරන ළමයින්ගේ දත්ත. MCA කියන වගුවේ තියෙනවා MCA කියලා කියන පශ්චාත් උපාධි හදාරන දරුවන්ගේ දත්ත. ඒක වගු දෙකක තියෙන කලවම් වෙන්නේ නැතුව. හරි එතකොට ඒ දෙක වෙත ප්‍රවේශ වෙන්න පුළුවන් පෝස්ට් ග්‍රැජුවේට් කියන වගුව හරහා. පැහැදිලිද? අන්නේ ක්‍රියාවලිය තමයි අපි දූරක ආකෘතිය කියලා කියන්නේ. එතකොට මේක ඔයගලන්ට පේනවා බැලු බැලමට අර අපි කතා කරපු පැතලිගුණු ආකෘතියට සාපේක්ෂව ගොඩාක් ඉදිරියෙන් ඉන්න දත්ත සමුදා ආකෘතියක්. හේතුව මේකේ අර කියන අරුබුදේ ඉන්නේ නැහැ නේ පුතේ දැන්. අර කියන අරුබුදේ ඉන්නේ නැහැ. දැන් පැතලිගුණු ආකෘතියද අපි කියවන්නේ මොකද්ද? එක දත්ත සමුදාවක තියෙන එක වගුවයි නේ. ඒ නිසා සියලු දත්ත එක වගුවක ගබඩා කරන්න වෙන නිසා දත්ත සමුදායන් කිහිපයක් හදලා ඒව අතර සම්බන්ධතා හදන්න වෙනවා කියලා මම කිව්වා. ඒක දුෂ්කරයි කියලා කිව්වා. හරි ඒකට හොඳ උත්තරයක් තමයි දූරක ආකෘතිය. මොකද එක දත්ත සමුදාය ඇතුළේ පුතේ වගු ගොඩක් හදන්න පුළුවන් මේ තියෙන්නේ. මේ හැම එකම වගු. ඒක එතකොට පැතලිගුණු ආකෘතියට වඩා හොඳයි. හැබැයි මේකේ තියෙනවා ප්‍රබල දුර්වලතාවයක්. මොකක්ද? මේ දූරක ආකෘතියේ තියෙනවා පුතේ ප්‍රබල දුර්වලතාවයක්. මොකක්ද? කාර්යක්ෂමතාව අඩු. ඇයි? ඒ කියන්නේ සර් බේස් එකේ ඉඳන් අන්න හරි හරි කාරණේ පැහැදිලි පුතේ. කාරණේ පැහැදිලි. බොහොම හොඳයි. බොහොම හොඳයි. ඒ කියන්නේ හැම වෙලේම දැන් මෙතෙන්ට එනවා නම් කෙලිම මෙතෙන්ට එන්න බෑ. මෙතනින් ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්න ඕනේ. හරි ඒ කියන්නේ පාදම වගේ බේස් එකේ ඉඳන් යන්න ඕනේ. එතකොට ඒක අනවශ්‍ය කාලයක් වැය වෙන වැඩක් වගේම මේක දුෂ්කරයි. හරි ඒක මේ ආකෘතියේ ස්වභාවය. රයිට් ලියන්න එහෙනම් එතන. මේක තියෙනවා මේ කියන්නේ. මෙහිදී පහළ මට්ටමේ වගුවක තොරතුරු ලබා ගැනීම සඳහා පාදමේ වගුවේ නැත්නම් පළමු වගුවේ ඒකට කියනවා බේස් නැත්නම් රූට් කියලා සිට පහළ පිළිවෙලින් පහළට යා යුතු වේ. රයිට් ලියන්න එහෙනම් එතන. ලියන්න මෙම ආකෘතිය කලින් පැවති
පැතලිගොනු ආකෘතියට මෙම ආකෘතිය කලින් පැවති පැතලිගොනු ආකෘතියට සාපේක්ෂව මෙම ආකෘතිය කලින් පැවති පැතලිගොනු ආකෘතියට සාපේක්ෂව දියුණු වන නමුත් දියුණු වූ නමුත් දියුණු වූ නමුත් දියුණු වූ නමුත් දත්ත කළමනාකරණය කිරීම දියුණු වූ නමුත් දත්ත කළමනාකරණය කිරීම තරමක් අපහසුය. දත්ත කළමනාකරණය කිරීම තරමක් අපහසුය. දිනු නමුත් දත්ත කළමනාකරණය කිරීම තරමක් අපහසුය. full stop. එනමුද අල්පේලිකට අල්පේලියන්න ප්‍රධානම ගැටලුව වූයේ පහළම මට්ටමේ වගුවක ඇති වගුවක් වෙත පහළම මට්ටමේ පිහිටි වගුවක් වෙත එතන මම කිව්ව වාක්‍යය කියන්න පුතේ කවුරු හරි ප්‍රධානම ගැටලුව වූයේ කවුරු කියන්න පුතේ ටක් ගාලා ඇහෙන්නේ නැදලු පහළම මට්ටමේ වගුවක ඇති එහෙමද කිව්වේ ප්‍රධානම ගැටලුව වූයේ පහළම මට්ටමේ වගුවක ඇති හරි වගුවක ඇති දත්ත වෙත ප්‍රවේශ වීම සඳහා පහළම මට්ටමේ වගුවක ඇති දත්ත වෙත ප්‍රවේශ වීම සඳහා ඉහළම මට්ටමේ පවතින වගුවේ සිට පිළිවෙලින් පහළට යා යුතු වීමයි. පිළිවෙලින් පහළට යා යුතු වීමයි. right ඔන්නෝක තමයි පුතේ දෝරක ආකෘතිය කියන එකේ ස්වභාවය. එතකොට හැබැයි තර්කයක් නැහැ. දෝරක ආකෘතිය කියලා කියන ආකෘතිය පැතලිගොනු ආකෘතියට සාපේක්ෂව නම් දියුණුයි ඈ. හරි. එතකොට පළවෙනි ආකෘතියනේ පුතේ පැතලිගොනු එක. පැතලිගොනු ආකෘතියට වඩා නම් දෝරක ආකෘතිය පැහැදිලිව මොකක්ද කියන්නේ දියුණුව. හරි. හැබැයි ඒකෙත් යම් දුර්වලතා ප්‍රමාණයක් තිබුණා. අන්න ඒ නිසා පුතේ ඒකට විකල්පයක් විදිහට තවත් ආකෘතියක් හැදුවා. ඒ ආකෘතිය තමයි මේ ජාල ආකෘතිය කියලා කියන්නේ. නෙට්වර්ක් මොඩල් එක. රයිට්. ලියන්න එතන පළවෙනි වාක්‍යය තරලොකන දාලා ලියන්න. ජාල ආකෘතිය යනු දූරක ආකෘතිය ජාල ආකෘතිය යනු දූරක ආකෘතිය
පුළුල් කිරීමෙන් ජාල ආකෘතිය යනු දූරක ආකෘතිය පුළුල් කිරීමෙන් සාදා ගන්නා ලද ආකෘතියකි. ජාලාකෘතිය යනු දූරක ආකෘතිය පුළුල් කිරීමෙන් සාදා ගන්නා ලද ආකෘතියකි. right full stop අලුත් පෙළයකට එන්න දරල හොඳ දාලා ලියන්න. එබැවින් මෙම ආකෘතිය එකිනෙක හා සම්බන්ධ වූ එබැවින් මෙම ආකෘතිය එකිනෙක හා සම්බන්ධ වූ එබැවින් මෙම ආකෘතිය එකිනෙක හා සම්බන්ධ වූ අතු ශාඛා සහිත එබැවින් මෙම ආකෘතිය එකිනෙක හා සම්බන්ධ වූ අතු ශාඛා සහිත ගස් කිහිපයක එකතුවකට එකිනෙක හා සම්බන්ධ වූ අතු ශාඛා සහිත ගස් කිහිපයක එකතුවකට සමාන කළ හැකිය. එකිනෙක හා සම්බන්ධ අතු ශාඛා සහිත ගස් කිහිපයක එකතුවකට සමාන කළ හැකිය. ගස් කිහිපයක එකතුවකට සමාන කළ හැකිය. හරි. ඒ කියන්නේ මේක එක ගහක් නෙමෙයි ගස් කිහිපයකින් අදහස් ගන්න මොකද පුතේ? දැන් දූරක ආකෘතියේදී අපි කියනවා අතු ශාඛා සහිත යටිකුරු කරන ලද ගසක් වගේ කියලා. ඒ කියන්නේ මෙහෙම මුල පටන් අරගෙන ක්‍රමානුකූලව මේක ප්‍රසාරණය වෙනවා. එහෙමනේ කියන්නේ. හැබැයි අපි ජාලාකෘතියදී කියන්නේ පුතේ එකිනෙක හා සම්බන්ධ අතු අතු ශාඛා සහිත ගස් කිහිපයක එකතුවක් වගේ කියලා. දැන් මම අහන්නේ මේ එකිනෙක හා සම්බන්ධ අතු ශාඛා සහිත ගස් කිහිපයක එකතුවක් වගේ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? පහළ මට්ටමේ වගුවකට ඉහළ මට්ටමේ වගු කිහිපයක් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබ බොහොම හොඳයි. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්න පුතේ මොකද්ද? බේස් ටේබල්ස් කිහිපයක් තියෙන්න පුළුවන් කියන එක. එක බේස් ටේබල් එකක් නෙමෙයි බේස් ටේබල්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. හරි? ඒක ඉහළ වෙන්නත් පුළුවන් පහළ වෙන්නත් පුළුවන්. හරි මේකේ උඩිකුරු කියලා කියන්නෙත් නැහැ යටිකුරු කියලා කියන්නෙත් නැහැ නේ පුතේ. නේද? ඒක මේක කියන්නේ එකිනෙක හා සම්බන්ධ අතු ශාඛා සහිත ගස් කිහිපයක එකතුවකට සමානයි කියලා කියන්නේ. එතකොට අර සදීපගේ උත්තරේ හරියටම හරි එක වගුවකට බේස් ටේබල්ස් කිහිපයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පහළ මට්ටමේ වගුවකට ඉහළ මට්ටමේ වගු කිහිපයක් තියෙන්න පුළුවන්. හරි? එහෙනම් මේකේ දෙමව්පිය දර සම්බන්ධතාවය මොකක්ද කියන්නේ? දූරක ආකෘතිය අපි දෙමව්පිය දරු සම්බන්ධතාවයට අනුව කතා කරොත් කියන මොකක් කියලාද? එක දෙමව්පියෙකුට දරුවන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන් වුණාට නේ? එක දෙමව්පියෙකුට දරුවන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන් වුණාට එක දරුවෙකුට ඉන්න එක දෙමව්පියෙක්. නේ? ඒ කියන්නේ මේ එක බේස් ටේබල් එකට සම්බන්ධ වගු කිහිපයක් තියෙන්න පුළුවන් වුණාට හරි? එක වගුවකට තියෙන එක බේස් ටේබල් එකක්. මේගොල්ලෝ දෙමව්පියෝ මේගොල්ලෝ දරුවෝ. එහෙමනේ. හැබැයි මේකේ තත්ත්වය මොකක්ද? එක දෙමව්පියෙකුට දරුවන් කිහිප දෙනෙක් ඉන්න පුළුවන් වගේම තමයි එක දරුවෙකුට දෙමව්පියෝ කිහිප දෙනෙක් ඉන්න පුළුවන් වගේ අදහසක් මේකේ එනවා. ඇයි? පහළ මට්ටමේ වගුවකට පුතේ ප්‍රධාන වගු කිහිපයක් එනවා කියලා කියන්නේ දෙමව්පියෝ කිහිප දෙනෙක් වගේ. අන්න ඒක තමයි මේ ජාලාකෘතියේ ස්වභාවය. රූලක් කරලා ලියන්න. රූලක් කරලා අලුත් පෙළේ පටන් ගන්න. එබැවින් දෙමව්පිය දරු සම්බන්ධතාවයට අනුව මේ වචන වලින්ම පේපර් එකේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. එබැවින් දෙමව්පිය දරු සම්බන්ධතාවයට අනුව
බැවින් දෙමව්පිය දරු සම්බන්ධතාවයට අනුව මෙම ආකෘතියේදී එක් දරුවෙකුට දෙමව්පියන් කිහිප දෙනෙකුවද සිටිය හැක. එකකින් අදහස් කරන්නේ මොකද්ද කියලා මම කියන්නේ එක් දරුවෙකුට දෙමව්පියන් කිහිප දෙනෙකුවද සිටිය හැක. ඒතර ඔයගලන්ට විභාගයට ඇහුවොත් පුතේ එක දරුවෙකුට දෙමව්පියන් කිහිප දෙනෙක් සිටිය හැකි ආකාරයේ මේ දත්ත සමුදාය ආකෘතියක් වන්නේ කිව්වොත් උත්තරේ මොකද්ද? ජාල ආකෘතිය. හරි. දැන් පුතේ රූල් කීයක් තියෙනවද තව ඉතුරු වෙලා? 3යි right. එහෙනම් රූලක් අරින්න. 3ක් තියෙනවා නම් එක රූලක් කරලා ලියන්න. රූල් දෙකක් ඇති මේ ටික ලියන්න. මේන් අදහස් වන්නේ එක වගුවකට මූලික වන ප්‍රධාන වගු කිහිපයක් හෝ පැවතිය හැකි බවයි. right. ඉතින් ඔන්නක තමයි පුතේ ජාල ආකෘතිය කියලා කියන්නේ. ඕගොල්ලෝ ඇත්තටම මේ ආකෘතිය හා සම්බන්ධව ඔය කියන කාරණාවල අදහස පොඩ්ඩක් දැනගත්තාම හොඳටම ඇති. මොකද ඔයගොල්ලන්ගෙන් මේ ආකෘතිය වල අභ්‍යන්තරය පිළිබඳ ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද හේතුව අපේ සිලබස් එකේ තියෙන ආකෘති මේවා නෙමෙයි. මොකද මේ ආකෘති සියල්ලම දැන් පුතේ ලෝකෙන් අවුට්. දැන් මේවා භාවිත කරන්නේ නැහැ. හරි? right. ඊට පස්සේ එකේ කියනවා මෙහෙම මෙවැනි පද්ධතියක් පවත්වාගෙන යෑම හා නඩත්තු කිරීම ප්‍රායෝගිකව අපහසු කාර්යයකි. මෙවැනි ආකෘතියක් කියන්නේ පද්ධතියක් දත්ත සමුදාය ආකෘතියක් පවත්වාගෙන යන්න පද්ධතියක් පවත්වාගෙන යාම හා නඩත්තු කිරීම ප්‍රායෝගිකව අපහසු වේ. බොහෝ විට මේ සඳහා පරිගණක ක්‍රම ලේඛයන් වරහඳුන් ලියා ගන්න programs භාවිතා කරයි. ඒ කියන්නේ මේ වෙනුවෙන් පුතේ programs හදන්න ඕනේ. programs භාවිතා කරයි. හරි. right. ඒතර ඔයගොල්ලෝ එක ප්‍රශ්නයක් කරගන්න එපා මෙහෙම ඈ. වර්තමානයේ කොහොමද program හදන්න ඕනේ ඈ? හැබැයි අතීතේ පුතේ එහෙම හදන්න පුළුවන් තරම් දියුණු වෙලා තිබුණේ නැහැ නේ languages එහෙම. ඒකද දත්ත සමුදායව නිර්මාණය කරන්න භාවිත කරන software එක තියෙන්නේ. අපි උදාහරණ ගමුකෝ DBase 3+ කියලා. නේ? එතකොට ඒ දත්ත සමුදායව කළමනාකරණය කරන්නේ DBase වලින්මයි. Fox Pro වලින් අපි හද Fox Pro කියලා කියන්නේ ඒ කාලේ පාවිච්චි කරපු software එකක්. එතකොට ඒ Fox වලින්ම තමයි දත්ත සමුදායව කළමනාකරණය කරන්න ඕනේ. එහෙම තමයි තිබුණේ ඈ. නමුත් වර්තමාන වෙනකොට වර්තමාන නෙමෙයි දැන් අවුරුදු 15ක 25ක 30ක වගේ ඉන්න ස්වභාවය තමයි අංග සම්පූර්ණ දත්ත සමුදාය වෙනම හදනවා. ඒක පාලනය කරන්න ක්‍රම ලේඛ programs වෙනම හදනවා. හදලා මේ දෙක link කරනවා. ඒක තමයි හොඳම ක්‍රමය. right. අපි යමු හතරවෙනි ආකෘතියකට පුතේ සම්බන්ධක ආකෘතිය. හතර සම්බන්ධක ආකෘතිය. ඒ කියන්නේ අපි එකට කියන පුතේ relational model එක. හරි? මේක ගොඩක් දියුණු මොඩල් එකක් ඈ. බලන්න ඒකේ කියනවා මෙන්න මෙහෙම.
සම්බන්ධක ආකෘතියක් යනු පොදු අනුලක්ෂණයන්ගෙන් යුත් දත්ත සමූහයකි. පොදු අනුලක්ෂණයන්ගෙන් යුත් කිව්වහම පුතේ ඔයගලන්ට අමුතු தත්වයකට හිතන්න දෙයක් නැහැ. මේ වෙනකොටත් මම ඒක කතා කරලා අවසන්. මේ තියෙන්නේ පොදු අනුලක්ෂණයන්නේ. එයි මේ හැම දත්තයක්ම පුතේ එක පාසලකටයි තියෙන පොදුභාවයක් තියෙනවා. නේ? එතකොට සම්බන්ධක දත්ත සමුදාවක් කියලා කියන්නේ එහෙම එක තැනකට සීමා විච්ච එක තැනකට කොටු විච්ච සියලු දත්තවල එකතුව. සියලු දත්ත ආයි තර්කයක් නැහැ. හරිද? සියලු දත්තවල එකතුවක්. ඒ කොහොමද එහෙම වෙන්නේ? මම හිතා පැහැදිලිව කියනවා මෙම දත්ත එකිනෙකට සම්බන්ධ වගු කිහිපයක ගබඩා කර ඇත. එහෙනම් අපි පුතේ සම්බන්ධක දත්ත සමුදාවකට සාපේක්ෂව මේ උදාහරණය ගත්තොත් ඉස්සෙල්ලා අපි පැතලිගොනු ආකෘතියට අදාළව මේ උදාහරණය ගත්තා ඉස්කෝලේක දත්ත කියලා. එතකොට ළමයින්ගේ දත්ත ගබඩා කරන ස්ටුඩන්ට් කියලා කියන මේ අවයවයේ පුතේ දත්ත සමුදාවක් වුණා. ගුරුවරුන්ගේ දත්ත ගබඩා කරන මේ ටීචර් කියන අවයවයේ දත්ත සමුදාවක් වුණා. මේවත් එහෙමයි. හැබැයි පුතේ සම්බන්ධක ආකෘතියට ආපුවාම මේවා මොනවා වෙනවද? මේක දත්ත සමුදාවක් නෙමෙයි. එක දත්ත සමුදාව ඇතුලේ තියෙන ටේබල් එකක්. එතන මේකත් මොකද්ද? ටේබල් එකක්. මේකත් ටේබල් එකක්, මේකත් ටේබල් එකක්. අපි ගත්තොත් මේක ටේබල් 1, මේක 2, මේක 3, මේක 4 කියලා වගු හතරක්. ඊටාම නම්‍යශීලීව එක දත්ත සමුදාව ඇතුලේ වගු කිහිපයක් ගොඩනගන්න පුළුවන්. මේවත් වගු කිහිපයක් තියෙනවා තමයි. හැබැයි වගු අපිට ඕන විදිහට සම්බන්ධ කරන්න බෑ. ඒක නිශ්චිත ව්‍යුහයක් තියෙනවා. ඒ ව්‍යුහයට පිටින් අපිට යන්න බෑ. හැබැයි පුතේ සම්බන්ධක ආකෘතියේදී කිසි අවුලක් නැහැ. අපිට ඉතා නම්‍යශීලීව දත්ත සමුදාව ඇතුලේ මේ වගු නිර්මාණය කරලා ගැළපෙන අවශ්‍ය ආකාරයට එකිනෙක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ස්ටුඩන්ට් වගුවයි ටීචර් වගුවයි සම්බන්ධ වෙන්න ඕනි කියලා මේක මෙහෙම සම්බන්ධ වෙනවා. හරි? එම්ප්ලොයි වගුවයි ටීචර් වගුවයි සම්බන්ධ කරන්න ඕන නම් සම්බන්ධ වෙනවා. ඉන්වෙන්ටරි වගුවයි ටීචර් වගුවයි සම්බන්ධ වෙන්න ඕන නම් සම්බන්ධ වෙනවා. අන්න කැමති විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. හරිම නම්‍යශීලී ඈ. හරි. මෙහිදී එකම දත්ත හා තොරතුරු නැවත තැන්පත් වීම, නැවත තැන්පත් වීම, ඒ කියන්නේ අනුපිටපත් වීම. ඒ කියන්නේ එකම දත්ත අනවශ්‍ය විදිහට නැවත තැන්පත් වීම, ඒකට අපි කියනවා අනුපිටපත් වීම කියලා වීම අවම කර ඇත. ඒවා අවම කරලා තිනවා. දත්ත සමුදාය බොහොම ප්‍රශක්තයි. ප්‍රශක්තයි කියන පුතේ හොඳම මට්ටමේ තියෙනවා. උදාහරණ මේ තියෙන බලන්නකෝ. අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යනු ලබන දත්ත සමුදායක වගු අතර සම්බන්ධතාවය පහත දැක්වෙන පරිදි වේ. කොහොමද පුතේ සම්බන්ධතාවය තියෙන හොඳට බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඉස්සෙල්ලාම තියෙනවා වගුවක් මොකද්ද? ඉස්සෙල්ලාම තියෙනවා වගුවක් මොකද්ද? ස්ටුඩන්ට්ස් කියලා. එතන පුතේ ගැටලුවක් තියෙනවා. මේක වැරදි නෙමෙයි. නමුත් සම්ප්‍රදායික විදිහට පුතේ වගුවක් නම් කරනකොට බහුවචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක දත්ත සමුදාවල මෑත කාලේ හදාගත්ත නිර්ණායකයක්. ඒක වචන පාවිච්චි කරන්නේ. එහෙනම් ස්ටුඩන්ට්ස් කියන එකේ S අකුර අයින් කරන්න. කපන්න. ටිපෙක්ස් කරගන්නකෝ. එතන වගුවේ නම ස්ටුඩන්ට්. එතකොට මේ ස්ටුඩන්ට් කියන වගුවේ තීරු තියෙනවා හතරක්. ID, name, phone, DOB, date of birth කියන එක. ඉතින් ළමයින්ගේ දත්ත ඔය තීරු හතරේ ගබඩා කරනවා. එහෙනම් මුලින්ම තියෙනවා ස්ටුඩන්ට් කියන වගුව. ඊට පස්සේ ඊට යටින් තියෙනවා courses කියලා. ඒකෙත් පුතේ S එක අයින් කරගන්න. course වගුව. එහෙනම් දැන් පුතාලට තේරෙනවා ස්ටුඩන්ට් කියන වගුවේ තියෙන්නේ මොනවද? මම අහන එකට උත්තර දෙන්න. ස්ටුඩන්ට් වගුවේ තියෙන්නේ මොනවද? හිතින් කියන්න දගල කියන්නකෝ. මට එන්නේ නැහැ උත්තරේ. මං අහන්නේ ස්ටුඩන්ට් වගුවේ මොනවද තියෙන්නේ? ශිෂ්‍යයන්ගේ දත්ත තොරතුරු කොට කමන්නේ නැහැ. නමුත් වචන තමයි ශිෂ්‍යයන්ගේ දත්ත. එහෙනම් පුතේ කෝස් කියන වගුවේ තියෙන්නේ මොනවද? කෝසස් වල දත්ත. ඒ කියන්නේ පාඨමාලා වල දත්ත. මේ අධ්‍යාපන ආයතනය පවත්වාගෙන යන හැන්ඩල් කරන කන්ඩක්ට් කරන
පාඨමාලාවල දත්ත. එහෙනම් තුන්වෙනි වගුවක් තියෙනවා වම් පැත්තේ takes course. ඒකේ takes කියවල කමක් නැහැ. takes course. හරි. ඒ කියන්නේ ලබාගත් පාඨමාලාව වගේ අදහසක්. ඒ කියන්නේ ඒ වගේ මොනවද තියෙන්නේ? ඒ අදාළ ශිෂ්‍යයෝ තෝරගත්ත කෝසස් වල අන්න courses වලට අදාළ කරන දත්ත. ඒ කියන්නේ ඒ ශිෂ්‍යයා තෝරගත්ත courses වල පිළිබඳ දත්ත. හරිද? right. එතකොට ඔයගලන්ට මේක බලපුවහම පේනවා ගොඩක් වැදගත් දෙයක්. ඒ takes course කියන වගුව ගන්නකො. ඒ වගුවේ ඔයගලන්ට පේනව නේද? ID එකක් තියෙනවා 501 කියලා. හා 501 දෙපාරක් තියෙනව නේද පුතේ? ඔව්. එතකොට ඒකේ course ID එක මොකක්ද? 1002 කියලා තියෙනවා. ඊගාට සෙම් එක සෙමිස්ටර් එක. සෙම් එක කියලා කියන්නේ අර එක මේ අධ්‍යයන කාලයක්. එතකොට ඒකේ තියෙනවා සෙම් එක වෙනස්. නේ එතකොට ඒ වෙනස් සෙම්ස් වලට අදාළව එකම ළමයා මේ හැදෑරීම් දෙකක් කරලා තියෙනවා කියන එක සටහන් වෙලා තියෙනවා. right. ඒතකොට දැන් මේකේ ඔයගොල්ලන්ට පෙන්වන්නේ මොකද්ද? දත්ත සමුදාය ඇතුලේ වගු කිහිපයක් නිර්මාණය කරලා ඒ වගු තුල අවශ්‍යතාවය මත දත්ත තැන්පත් කරලා නැත්නම් ගබඩා කරලා ඒ වගු අතර සම්බන්ධතාවය හදනවා අවශ්‍ය විදියට. ඔයගොල්ලන්ට ඉරි ගහලා පෙන්වන්නේ ඊතල ගහලා පෙන්වන්නේ සම්බන්ධතාවය. එතකොට takes course කියන වගුව එක පැත්තකින් සම්බන්ධයි course කියන වගුවත් එක්ක අනිත් පැත්තෙන් සම්බන්ධයි student කියන වගුවත් එක්ක. ඔන්න ඔය තමයි සම්බන්ධක දත්ත සමුදාවක ස්වභාවය. ඒක නම්‍යශීලීව අවශ්‍යතාවය මත කරන්න පුළුවන් ඈ. නම්‍යශීලීව කරනවා කියලා කියන්නේ කේන්ගේ තේරුම උදේ ඔහේ වගු තවත් වගුත් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. ඒ කියන්නේ අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය මත සම්බන්ධ කිරීම කරනවා ඈ. right. විස්තරය ලියා ගන්න ඕනේ. ලියන්න මෙහෙම විස්තරේ. ලියන්න පැතලිගොනු ආකෘතිය කමා දූරක ආකෘතිය පැතලිගොනු ආකෘතිය කමා දූරක ආකෘතිය කමා ජාල ආකෘතිය යන ආකෘතීන්ගේ පැවති විවිධ දුර්වලතා නිසාම එම ආකෘති වලට විකල්පයක් ලෙස පැවති දුර්වලතා නිසාම එම ආකෘති වලට විකල්පයක් ලෙස මෙම සම්බන්ධක ආකෘතිය හඳුන්වා දෙන ලදී. මේ සම්බන්ධක ආකෘතිය හඳුන්වා දෙන ලදී. full stop එන්න පුතේ අලුත් පේජයකට. මෙහිදී
එක් විෂයකට මේදී එක් විෂයකට කමා ශේෂ්ත්‍රයකට හෝ ආයතනයකට මෙහිදී එක් විෂයකට කමා ශේෂ්ත්‍රයකට හෝ ආයතනයකට අයත් දත්ත ක්‍රමානුකූලව වෙන වෙනම වගු කිහිපයක ගබඩා කරන අතර ඉන්පසු එම වගු අතර සම්බන්ධතාවයන් වරහන් ඇතුළේ ලියා ගන්න උදේ relationships අවශ්‍ය පරිදි ගොඩනගා දත්ත කළමනාකරණය සිදු කරයි. right එතකොට මේ කියලා කතාන්නේ එක විෂයයකට එක ශේෂ්ඨයකට එක ආයතනයකට සම්බන්ධ දත්ත හරි වගු කිහිපයක වගුකීපයක් නිර්මාණය කළා ගබඩා කරලා ඊගාට වගු අතර සම්බන්ධතාවය අවශ්‍ය පරිදි ගොඩනගලා අවශ්‍ය පරිදි හොඳ තේරුම් ගන්න. ඊටාම නම්‍යශීලීව හරි අවශ්‍ය වගු එකට සම්බන්ධ කිරීමේ හැකියාවක් තියෙනවා. කිසිම බාධාවක් ඒකට නැහැ. හරිද? right එහෙම කියලා අපි මම කලින් කිව්වා වගේ අනවශ්‍ය විදියට සම්බන්ධතා හදන්නේ නැහැ. ඒක තේරුම් ගන්න නැහැ නේද? අනවශ්‍ය විදියට සම්බන්ධතා හැදුවොත් දත්ත කළමනාකරණය අවශ්‍ය පරිදි කරගන්න බැරි වෙනවා. right එතකොට ඒ අවශ්‍ය පරිදි සම්බන්ධතා හදලා දත්ත කල්පනාකරණය සිදු කරනවා. ඔක තමයි සම්බන්ධක ආකෘතියේ ස්වභාවය. අවසානක ලියා ගන්න. ඊගාට ආපහු රූල් කීයක් තියෙනවද කියන්නේ? 3ක්. ඈ? දෙකක් විතර නම් කොහොමද රූලක් අරින්න බෑ. 3ක් නම් ඒත් අරින්න එපා ඈ. ලියන්න එහෙනම් මෙහෙම මේ සම්බන්ධක දත්ත සමුදාවක් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සම්බන්ධක දත්ත සමුදාවක් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා කියලා කමාවක් දාන්න ලියන්න
සම්බන්ධක දත්ත සමුදා කළමනාකරණ සම්බන්ධක දත්ත සමුදා කළමනාකරණ ඒකට අපි කියන පුතේ RDBMS කියලා. Relational Database Management Systems. සම්බන්ධක දත්ත සමුදා කළමනාකරණ. ඒ කියන්නේ Relational Database Management Systems. සම්බන්ධක දත්ත සමුදා කළමනාකරණ. ඒ කියන්නේ RDBMS. මෘදුකාංග භාවිතා කරයි. මෘදුකාංග භාවිතා කරයි. RDBMS මෘදුකාංග භාවිතා කරයි. RDBMS මෘදුකාංග භාවිතා කරයි. හරි ඔයගලන්ට පැහැදිලි ඇති දැන් අපි පුතේ පස්වෙනි පිටුවේ ඒ කියන්නේ අපි ඉස්ලාම තියරි කතා පටන් ගත්තාම ඒකේ DBMS කියලා එකක් අපි කතා කරන්නේ. නේ පස්වෙනි පිටුවේ අපි දත්ත සමුදා කළමනාකරණ පද්ධති මෘදුකාංග ගැන කතා කරා. તો DBMS එකක් කියලා කියන්නේ පොදුවේ DBMS මේක කියන්නේ පුතේ database management systems. The DBMS එකක් කියලා කියන්නේ කුමන හෝ ආකාරයේ දත්ත සමුදාවක් හදන්න පුළුවන් software එකකට. හරි? එතකොට RDBMS කියලා විශේෂයෙන්ම කියන්නේ relational, ඒ කියන්නේ සම්බන්ධක දත්ත සමුදාවක් හදන්න පුළුවන් මෘදුකාංගයකට. හරි? right. එතකොට ඒකේ පොඩි වෙනසක් තියෙනවා. අර relational කියන වචනේ හින්දා තමයි R කියන අකුර ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට යටින් මේක පෙන්නලා තියෙනවා මේ තියෙන්නේ. නේ මේ වගු අතර සම්බන්ධතාවයේ සම්බන්ධ පොඩි අදහසක් දෙන්න. ටේබල් A පැත්තක ඉන්නවා, ටේබල් B තව පැත්තක ඉන්නවා. එතකොට මේ සම්බන්ධක දත්ත සමුදායක ස්වභාවය තමයි ටේබල් වෙන වෙනම ඉඳලා වැඩක් නැහැ. මේ දෙකකට සම්බන්ධ විය යුතුයි කල්පනා කරන ක්‍රියාවලිය සඳහා. මෙදින් the beginning of a wonderful relation. නේ? right. එන්න 9 වෙනි පිටුවට. ඔව්. access කියන්නේ පුතේ ওই සිස්ටම් එකෙන් ඉදිරියට අවිල්ලා තියෙන්නේ. ඒ ගැන තමයි දැන් ඊවර කතා කරන්න දන්නේ. access කියලා කියන්නේ සම්බන්ධක දත්ත සමුදා කළමනාකරණ මෘදුකාංගයක් තමයි. හැබැයි ඒක දියුණු දත්ත සමුදා කළමනාකරණ මෘදුකාංගයක්. එතෙන්ට තමයි මේ එන්න හදන්නේ. හරි? right. බලන්න මෙහෙම. දැන් අපි දත්ත සමුදා ආකෘති 4ක් දැන් කතා කරලා තියෙනවනේ පුතේ. දත්ත සමුදා ආකෘති දැන් අපි 4ක් කතා කරලා තියෙනවා මොනවද? පැතලිගොනු, දූරක, ජාල සහ සම්බන්ධක කියලා. මේ ආකෘති කියලා කියන පුතේ මේ නිර්මාණය වෙච්ච පිළිවෙලටම තමයි මම මේ සඳහන් කරලා සටහන් කරලා තියෙන්නේ. හරි. දැන් එතකොට හොඳට බලන්න. මෙන්න මේවයි මෙහෙම තත්වයක් තියෙනවා. මේ හැම ආකෘතියකම පුතේ දත්ත විදිහට ගබඩා කරන්න පුළුවන් උනේ මොනවා පමණද? ඔයගොල්ලෝ හිතන විදිහට. මේ හැම දත්ත සමුදා ආකෘතියකම ගබඩා කරන්න පුළුවන් උනේ දත්ත විදිහට මොනවා පමණක්ද? අකුරු ඉලක්කම් සංකේත අමිද බොහොම හොඳයි පුතේ. අකුරු ඉලක්කම් සංකේත පමණයි. ඉතා වැදගත් ඒක. හරි. එතකොට ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවනේ මේ ලෝකේ මේ පරිගණක තාක්ෂණයේ දියුණු වෙලා ඉස්සරහට එනකොට අකුරු ඉලක්කම් සංකේතන පුතේ මුල් කාලේ පරිගණකවල දත්ත විදිහට පාවිච්චි කරේ. පස්සේ අපි කතා කරනවා මොනවද? පින්තූර ශබ්ද වීඩියෝ වගේ දේවලු දත්ත විදිහට පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය මිනිසුන්ට මතුවෙනවා. ඔක මම තව පැත්තකින් පැහැදිලි කරොත් ඔයගොල්ලෝ බලන්න පුතේ වෙබ් කියන තාක්ෂණය ගොඩනැගෙන්නේ HTML කියන භාෂා ආකෘතිය මත. එතකොට මේ වෙබ් කියන තාක්ෂණය නිර්මාණය වෙච්ච මුල් කාලේ ඒකට ආවෙනිකව මේක කතා කරේ කොහොමද? හයිපර් ටෙක්ස්ට්. ටෙක්ස්ට් කියන්නේ මොකද්ද පුතේ? අකුරු ඉලක්කම් සංකේත වලට. මාකප් ලැන්ග්වේජ්. ඒ කියන්නේ මේ වෙබ් කියන එකත් මුලින් හැදුවේ අකුරු ඉලක්කම් සංකේත වලට සීමා වෙමින්. හැබැයි ඒක ප්‍රමාණවත් උනේ නෑ. ඊට වඩා ලෝකෙ මේක ප්‍රසාරණය කරන්න අවශ්‍ය වුණා. ඒ හින්දා අපි දැන් වර්තමානයේ හයිපර් ටෙක්ස්ට් ගැන කතා කරන අතරේ අපි කතා කරනවා හයිපර් මීඩියා කියලා. ඒ කියන්නේ විවිධ මාධ්‍ය. අන්න ඒ වගේ තමයි මෙතනත් එඳ ලෝකේ පළවෙනි දත්ත සමුදා ආකෘති මේ හතර ගත්තොත් මේ හතරම අකුරු ඉලක්කම් සංකේත වලට විතරක් සීමා වුණා. අන්නේ නිසා ඕනේ වුණා මොකක් කරන්නද? පින්තූර ශබ්ද වීඩියෝ වගේ දේවලුත් දත්ත විදියට ගබඩා කරලා තියාගෙන මෙහෙවීමේ
උවමනාව ඇති වුණා. ඊට උත්තරයක් විදිහට තමයි ඊගාව ආකෘතිය හැදෙන්නේ. මේ තියෙන්නේ. ඊගා ආකෘතිය වස්තු සම්බන්ධක ආකෘතිය object relational model. වස්තු සම්බන්ධක. බානේ කියන මෙහෙම. මෙයද සාමාන්‍ය සම්බන්ධක ආකෘතියට බොහෝ සෙයින් සමාන වේ. මේකත් හරියට මේ වගේ. සම්බන්ධක ආකෘතිය වගේ. වස්තු සම්බන්ධක. මෙය විස්තෘත සම්බන්ධක ආකෘතිය ලෙසද හඳුන්වයි. මේකට කියනවා විස්තෘත සම්බන්ධක ආකෘතිය කියලා. හරි extended database model කියලා කියනවා. නමුත් මෙහිදී දත්ත සමුදාය කළමනාකරණය සඳහා Python, Java, C++ වැනි වස්තු නැඹුරු භාෂාවක් භාවිතා කළ යුතුය. කියන්නේ භාෂා වර්ගීකරණය තියෙනවා. ඒ කැලේ තමයි අපි අතහැරලා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. පරිවර්තක මුදුකාංග ගැන කතා කරලා ඔක්කොම කරලා ඉවරලා නැවත අපි යනවා අර object oriented language එකක් කියන්නේ මොකද්ද? structured language එකක් කියන්නේ මොකද්ද කියන එක කතා කරන programming පාඩමේ. ඔයගොල්ලන්ට මතක ඇති ක්‍රමලේඛ භාෂා අර සුසමාදර්ශ කියලා මාතෘකාවක් පටන් අරගෙන ඒකේ ටිකක් අතහැරලානේ අපි ඉස්සරහට ආවේ. ඒ අතරපු ටික තුල තියෙනවා වස්තු නඹුරු භාෂාවක් කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්න. හරි? එතකොට එවැනි භාෂා මෙතනට ඕනිලු. ඊට පස්සේ කියනවා මුල් ආකෘති වලට ජය ගැනීමට නොහැකි වූ පරිගණක ආශ්‍රිත නිර්මාණකරණය. computer aided drawing. ඔය AutoCAD වගේ ඒවා. එතකොට 2D කරන්න පුළුවන්, 3D කරන්න පුළුවන් drawing එක ඒවා. භූගෝලීය තොරතුරු පද්ධතිය කියන්නේ geographical information systems. හරි? දැන් අපි Google Earth එක ගත්තාම, Google Map එක ගත්තාම ඒ තියෙන geographical systems, information systems. බහුමාධ්‍ය ආචයන පද්ධති, multimedia storage system. ඒ කියන්නේ YouTube වගේ ඒවා. කොච්චර වීඩියෝ දිනක් බලන්නකෝ. right? වැනි අංශ ජය ගැනීමට මෙම ආකෘතියට හැකි විය. දැන් ඔයගොල්ලෝ තේරුම් ගන්න පුතේ ඒවා තියෙනවා. ඉතාලම සංකීර්ණ භාවිතයන්. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු ට්‍රෙන්ඩින් වීඩියෝ එකක් ගන්නකො මොකක් හරි. කිසියම් මොහොතක ඉතාලම ජනප්‍රිය හිට් වෙච්ච වීඩියෝ එකක් ගත්තොත් දැන් ඩේටාබේස් එක ඇතුලේ පුතේ ඩේටා එකක් විදිහට මේ වීඩියෝ එක තියෙනවනේ. වීඩියෝ එක තියෙනවා ඩේටා එකක් විදිහට. හරි එතකොට පුතේ මේ ඩේටා එක ඇක්සස් කරනවා ලෝකෙ පුරා මිනිස්සු කෝටි ගාණක් එක සැරේ. ඒ මේ ඩේටා එක පුතේ හැම පැත්තටම ෂෙයා වෙන්න එපා. ලේසි වැඩක්ද කියලා බලන්නකෝ මේක. හරි එතකොට නැත්තම් කෝටියක් දෙනා මේක පාවිච්චි කරනකොට පුතේ මේ වීඩියෝ කෝටියක් තියාගන්න ඕනද? එතකොට පුතේ ඩේටාබේස් එක නිකම්ම පිරෙනවනේ මේ වීඩියෝ එකෙන් විතරක්. හරි දැන් නිකම්ම ඔයගොල්ලෝ හිතන්නකෝ YouTube කියන එක ගත්තාම මේ කොච්චර වීඩියෝ තියෙනවද ඒකේ? නේ කෝටි ගාණක් පුතේ වීඩියෝ තියෙනවනේ. හැබැයි එකකින් තියෙන එක පිටපතයි. හැබැයි මේ පිටපත ඕනිතරම් ප්‍රමාණයකට ෂෙයා කරගන්න පුළුවන්. හරි දැන් මම වීඩියෝ එක බලනකොට ඒ වීඩියෝ එක වෙන කෙනෙක් බලනවද නැද්ද කියලාවත් මම දන්නේ නැහැ. මට ඒක අදාළත් නැහැ. මම බලනවා. තව කෙනෙකුත් බලනවා. තවත් කෙනෙක් බලනවා. තවත් බලනවා. හරි ඉතින් මේ தත්ත්වය ඔක්කොම ඇති වෙන්නේ පුතේ මේ සිස්ටම්ස් වල මේ පද්ධති වල දියුණුවත් එක්ක. මේ දත් සමුදා ආකෘති වල දියුණුවත් එක්ක. අනිත් පැත්තෙන් ප්‍රෝග්‍රෑමින් දියුණුයි. මේ පැත්තෙන් ඩේටාබේස් දියුණුයි. ඔය C++, Python, Java වගේ ලැන්ග්වේජස් වලින් ප්‍රෝග්‍රෑම් හදනවා. දියුණු දත්ත සමුදා ආකෘති මෘදුකාංග වලින් දත්ත සමුදාව හදනවා. දෙක ලින්ක් කරලා වැඩේ ඉස්සරහට ගෙනියනවා. ඒක තමයි මේක ඇඳලා ගන්න පෙන්නුවේ. right. එතකොට බාන්න වගුවක් දාලා තියෙනවා. ඒ වගුවේ තියෙන මොනවද? සම්බන්ධ 6 මම 6 වෙනි එක වෙනම කතා කරන්නම්. traditional systems ඔයගොල්ලෝ පේනවනේ. නේ? traditional systems කියලා පෙන්නනවා පුතේ මුලින්ම ෆයිල් එකේ ස්වභාවය. ඒ කියන්නේ අර කියන මේ පැතලි ගුණ ආකෘතිය. ඊගාට යනවා hierarchical data model. તો පැතලි ගුණ ආකෘතිය වගේ දේවල් පාවිච්චි කරන පුතේ 60 දශකයේ. ඊගාට hierarchical වලට එනවා 70 දශකයේ, network කියලා කියන්නේ 70 දශකයේ. ඊගාට relational database model එක එන්නේ 80 දශකයේ. 80s කියලා දාලා තියෙන එක. ඊට පස්සේ object oriented model එක එනවා 90 දශකයේ. ඒ වගේම object relational ඒ කියන්නේ වස්තු සම්බන්ධක ආකෘතිය එනවා. මොකද්ද? 90 දශකයේ. දැන් තේරෙනවද? તો ඒ තියෙන පුතේ දත් සමුදා ආකෘතිය ආපු ආකාරය. right. ලියන්නකො මෙන්න මෙහෙම. ලියන්න. තලවන දා ලියන්න. ඉහතදී හඳුනාගත්
ඉහතදී හඳුනාගත් පැතලිගොනු ඉහතදී හඳුනාගත් පැතලිගොනු කමා දූරක ඉහතදී හඳුනාගත් පැතලිගොනු කමා දූරක කමා ජාල පැතුලිගනු කමා දූරක කමා ජාල සහ සම්බන්ධක යන සියලු ආකෘතිවල ඉහතදී හඳුනාගත් පැතලිගොනු කමා දූරක කමා ජාල සහ සම්බන්ධක යන සියලු ආකෘතිවල දත්ත ලෙස ගබඩා කළ හැකි වූයේ අකුරු කමා ඉලක්කම් කමා සංකේත වලින් සමන්විත දත්ත පමණි අකුරු ඉලක්කම් සංකේත වලින් සමන්විත දත්ත පමණි right full stop අලුත් පේජ් එකට ආපහු එන්න රුල කරලා ලියන්නකෝ ඉතින් තියෙනවා එබැවින් දත්ත පමණි full stop අලුත් පේජ් එකට එන්න රුල කරලා ලියන්න එබැවින් පින්තූර කමා ශබ්ද එබැවින් පින්තූර කමා ශබ්ද සහ පින්තූර කමා ශබ්ද සහ පින්තූර කමා ශබ්ද සහ වීඩියෝ ආකාරයේ දත්ත ගබඩා කළ හැකි ආකෘතියක් ලෙස වීඩියෝ ආකාරයේ දත්ත ගබඩා කළ හැකි ආකෘතියක් ලෙස
පසුව වීඩියෝ ආකාරයේ දත්ත ගබඩා කළ හැකි ආකෘතියක් ලෙස පසුව වස්තු සම්බන්ධක ආකෘතිය නිර්මාණය වුණි. වස්තු සම්බන්ධක ආකෘතිය නිර්මාණය වුණි. වස්තු සම්බන්ධක ආකෘතිය නිර්මාණය වුණි. ආයලුත් එක ලියන්න. මේ අනුව ආය අල්පයකට රුල කරලා ලියන්න ඉඩ තියෙනවා. මේ අනුව වස්තු සම්බන්ධක ආකෘතියක් යනු වස්තු සම්බන්ධක ආකෘතියක් යනු වර්තමානයේදී සියලුම ආකාරයේ දත්ත ගබඩා කළ හැකි ඉතා දියුණු දත්ත සමුදා ආකෘතියකි. right? ආයලුත් එක ලියන්න. එබැවින් ඉතා දියුණු දත්ත සමුදා ආකෘතියකි full stop. එබැවින් MS Access MySQL Oracle आदि MS Access, MySQL, Oracle आदि දියුණු දත්ත සමුදා කළමනාකරණ මෘදුකාංග භාවිතයෙන් මෙවැනි සම්බන්ධතා දත්ත සමුදා වස්තු සම්බන්ධතා දත්ත සමුදාවන් නේ. මෙවැනි වස්තු සම්බන්ධතා දත්ත සමුදාවන්
නිර්මාණය කළ හැකි වේ. මෙවැනි සම්බන්ධතා දත්ත සමුදාවන් නිර්මාණය කළ හැකි වේ. මෙවැනි සම්බන්ධතා දත්ත සමුදාවන් නිර්මාණය කළ හැකි වේ. හරිද? ඒ 90 ප්‍රශ්න උත්තරේ දැන් තියෙනවා පුතේ. මොකද්ද? MS Access කියලා කියන පුතේ වස්තු සම්බන්ධක ආකාරයේ දත්ත සමුදාව නිර්මාණය කළ හැකි දියුණු දත්ත සමුදා කළමනාකරන මෘදුකාංගය. ඒතර ඒකෙන් නිර්මාණය කරන ඩේටාබේස් එකක් ඇතුලේ අවශ්‍ය ප්‍රමාණයට වගු නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගු අතර සම්බන්ධතා හදන්න පුළුවන්. ඊගාට ඒ වගු තුල අකුරු ඉලක්කම් සංකේත වලට අමතරව පින්තූර ශබ්ද වීඩියෝ ආදී විවිධාකාරයේ දත්ත ගබඩා කරන්නත් පුළුවන්. ඔන්න තමයි කතන්දරය. හරි රයිට්. එතකොට අපි දත්ත සමුදා ආකෘති පිළිබඳ කතා කිරීම අවසන්. ආකෘති 6ම අපි කතා කරලා දැන් අවසන් කරලා තියෙනවා. රයිට්. මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවා පුතේ අහන්න. දත්ත සමුදා ආකෘති වලට සාපේක්ෂව මොන හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න. මම පොඩ්ඩක් ක්ලාස් එක පටන් ගන්න පරක් වුණේ පුතේ මේ කාලගුණිතත් එච්චරම හොඳ මට්ටමක තිබුණේ නැහැ. දැන්ටත් එහෙම තමයි. හරි. කො මොනවද අහන්න තියෙන්නේ? මම හිතුවේ හවස් වගේ අපිට කරන්න බැරි වේද කියලා. නවීන මෘදුකාංග වලින් භාවිත වෙන ආකෘති මේක තමයි. නවීන මෘදුකාංග කියලා කියන පුතේ දැන් Access කියන එක ගත්තාම Access කියන එකේ තියෙනවනේ අලුත්ම versions නේද? Access කියන software එක පුතේ එන්නේ 93 වගේ. 92 93 වගේ කාලේ තමයි ලෝකෙට ඒක ජනප්‍රිය තත්ත්වෙන් එන්නේ. ඒ කියන්නේ දැන්ට අවුරුදු 25කටත් වඩා වැඩි. හරිද? එතකොට මේ අලුත් පිටපත් තියෙනවා. ඉතින් ඒකෙන් නිර්මාණය කරන්නේ වස්තු සම්බන්ධක දත්ත සමුදාවක්. ඊගාට SQL භාවිත කරලා කරන්නේත් ඒක, Oracle පාවිච්චි කරලා කරන්නේත් ඒක. හැබැයි එහෙම කිව්වට ඒ database වල සංයුතිය මත කළ හැකි ක්‍රියාකාරකම් ඒ database එකේ දායකත්වයන් පුතේ වෙනස්. ඉතින් Oracle වගේ එකකින් පුළුවන් ගොඩාක් advanced විදිහට ඒවා handle කරන්න. හරි ඒකම කියන්නේ මේ හැම එකම පුතේ අපිට අර කතා කරන්න එනකොට එන්නේ ඒ සීමාවේ නවතින්න වෙනවා. ඒ කියන්නේ එතනින් එහා කතා කරන්න බෑ ඇත්තටම. හරි කතා කරන්න එක තේරුමකුත් නැහැ. මොකද අපිට අපෙන් එක්සාම් වලට ඒවා අහන්නේ නැහනේ. නේ දැනුමට පුතේ අපි ගත්තර කමක් නැහැ. දැනුමට ඉතින් ඔයගලන්ට ඕනි තරම් ওই සම්බන්ධව ආටිකල්ස් තියෙනවා. වෙබ් එකකින් අරගෙන බලන්න පුළුවන්. නමුත් ඒවා ඔලුවට ගන්න යන්න එපා. මොකද ඒවා ලොකුට ඔලුවට ගන්න ගියොත් පුතේ අර අවශ්‍ය දේ ගිලිලා යන්න පුළුවන්. මොකද ඔයගලන්ගේ දැන් උසස් පෙළදී නේ හොඳම ඒ තුනක් අරගෙන දිස්ත්‍රික් වගේම නේ අයිලන්ඩ් මට්ටමේ හොඳ රෑන්ක් එකක් දාලා කැම්පස් යන්න ඔයගලන්ට මේ සිලබස් එක ඇතුළේ තියෙන කාරණා පිළිබඳ හොඳම දැනුමක් තිබීම ප්‍රමාණවත්. මම කියන්නේ ඊට වඩා පොඩ්ඩක් ඕගොල්ලෝ එහාට ගිහිල්ලා යම් වැඩි දෙයක් ඉගෙන ගන්න එක වඩාත්ම හොඳයි. මොකද වැඩි දෙයක් දන්නවා කියලා කියන පුතේ ඒ ලෙවල් මට්ටමේදී දැනගත යුත්තේ කොහොමද දන්නවා කියන එකනේ. ඒ නිසා ඒකට මම සපෝට් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් සමහර තැන්වලදී අපිට එහෙම යන්න පුළුවන් තැන් සීමා වෙනවා. හරි. එතකොට දැන් අර Access කියලා කියන software එකට වඩා MySQL වගේ භාවිතයෙන් ගොඩනගන සමයේ දත්ත සමුදාවන් නම්‍යශීලී ප්‍රබලයි. ඊටත් වඩා ගොඩක් එහා ගියා කි Oracle වගේ ඒවා. හරි. තව නැත් තියෙන්නේ. කොකියන් ප්‍රශ්න මොකද නැද්ද? හරි ප්‍රශ්න නැත්නම් පුතේ මම පවතින තත්ත්වෙත් එක මම ඔහොම නවත්තනවා අදට. ප්‍රශ්නයක් නැහැ මොකද මට ඕන ටික මම කතා කරන් ආවා දිගටම. මේ මම වැඩි ලොකු විස්තර කතා කරන්න වැඩි කාලයක් ගන්න නැතුව ආවෙත් නේ මට අවශ්‍ය ටි කරගන්න බැරි වේද කියන බයෙන්. නමුත් ප්‍රශ්නයක් නැහැ මම ඊට කරගත්තා. දැන් ආකෘති ටික අවසන්. ඊගාට පුතේ අපිට ඉතුරුලා තියෙන මාතෘකාවක් දත්ත සමුදාය පද්ධති වලට එරෙහිව ගොනු පද්ධති සැසඳීම කියලා. ඒ කියන්නේ පුතේ මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්නම් මෙහෙමයි.
දැන් මුලින්ම කොහොමත් අපි දන්නවනේ පුතේ පරිගණකය තුල ගබඩා කරන්න පුළුවන් උනේ අකුරු ඉලක්කම් සංකේත විතරයි කියලා. හරි. ඒතර අකුරු ඉලක්කම් සංකේත විතරක් ගබඩා කරන්න පුළුවන් මුල් කාලේ භාවිත කරපු මේ ෆයිල් එකකට තමයි අපි කියන්නේ ටෙක්ස්ට් ෆයිල් එකක් කියලා. හරි. ඔය ටෙක්ස්ට් ෆයිල්ස් ඕනි තරම් වර්තමානයේ අපි පාවිච්චි කරනවා. සරල උදාහරණයක් ගන්න ඕගොල්ලෝ notepad කියන එකට ගිහිලා Windows වල notepad පාවිච්චි කරන්න පුළුවන් නේ. notepad වලට ගිහිල්ලා අකුරු ටිකක් ටයිප් කරලා ෆයිල් එකක් හැදුවොත් අන්න ටෙක්ස්ට් ෆයිල් එකක්. හැබැයි notepad ඇතුලේ ඔයගලන්ට පුළුවන් ද පුතේ වගු හදන්න රෝමයා කරන්න? ඒව මුකුත් කරන්න බෑ. එහෙනම් සරල ෆයිල් එකකට තමයි අපි ටෙක්ස්ට් ෆයිල් එකක් කියලා කියන්නේ. ඒතර අතීතයේ දත්ත ගබඩා කරේ පුතේ මේ ෆයිල්ස් වල. මේ ෆයිල්ස් වල තමයි දත්ත ගබඩා කරේ. එතකොට ඔයගලන්ට පේනවා මේකේ වගු ස්වභාවයක් අනම්මනම් මුකුත් නැහැ. හැබැයි නිකන් හිතන්න පුළුවන් මොකද්ද? මෙතන මේම හෙඩින් එකක් දාලා මම A කියලා ගන්නම්කෝ. මෙතන B එකක් දාලා මෙතන C දාලා Aට අයිති දත්තේ මෙහෙමයි, Bට අයිති දත්තේ මෙහෙමයි, Cට අයිති දත්තේ මෙහෙමයි කියලා අපිට ඕන මෙහෙම ගබඩා කරන්න පුළුවන්. ටෙක්ස්ට් ෆයිල් එකේ. හැබැයි ඒක පුතේ අපේ හිතේ ඕදිසියට නැත්නම් අපේ හිතට හරියන්න මෙහෙම ගබඩා කරාට පරිගණකයට අඳුරන්න බෑ මොකද්ද? මෙතනින් මේ පටන් ගන්න දත්තේ මෙතනින් අවසන්ද කියන එක. ඇයි? තව එහාට යනවා. මොකද මේ පුතේ එකම රූලනේ. හරි. එතකොට මේ මුල් කාලේ දත්ත කළමනාකරණයේදී දත්ත ගබඩා කරන්න උනේ ටෙක්ස්ට් ෆයිල්ස් වල. මොකද ඩේටාබේස් කියන එක තිබුණේ නැහැ. ඩේටාබේස් ආවේ 60 දශකයේදී. හරි. එතකොට මෙතන තිබුණා ලොකු දුර්වලතා ටිකක්. මේ දත්ත භාවිතයට ගන්නකොට. ඒකට විකල්පයක් විදිහට තමයි පුතේ මේ ඩේටාබේස් හදන්න උනේ. දැන් ඩේටාබේස් හැදුවට පස්සේ පළවෙනි දත්ත සමුදාව ඉඳන්ම පුතේ වගු කියන සංකල්පය එනවනේ. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මීට අනුව මෙහෙම ගත්තාම ABC. දැන් මෙන්න මේ දත්තය මෙතන ගබඩා කරාම පරිගණකයට අඳුර ගන්න පුළුවන් පුතේ මෙතනින් මේ දත්තය ඉවරයි කියලා. අයියේ. මෙයා අයිති මේ A තීරුවට. B තීරුව කියලා කියන්නේ තව තීරුවක්. එතකොට data වෙන් කරගෙන එක හරිම පහසු වුණා. එතකොට මේ දත්තය එනවා මෙතෙන්ට. ඔන්නක තමයි ගොනු පද්ධති වලට එරෙහිව දත්ත සමුදාය පද්ධති වලට එරෙහිව ගොනු පද්ධති සැසඳීම හෝ ගොනු පද්ධති වලට එරෙහිව දත්ත සමුදාය පද්ධති සැසඳීම කියලා ඔය කියන්නේ. ඒ කියන්නේ මුල් කාලේ තිබිච්ච දුර්වලතාවයට සාපේක්ෂව දත්ත සමුදාවන් ගොඩනැගුවට පස්සේ මේ කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රශක්ත වෙච්ච ආකාරය වඩාත්ම සුභවාදී වෙච්ච ආකාරය තමයි පුතේ පොඩ්ඩක් උතන නිකන් පොඩි පැහැදිලි කිරීමක් කරගන්න තියෙනවා. ඔක තමයි ඒ කාරණේ. ඊට පස්සේ ඔයගලන්ට පේනවා 12 වෙනි පිටුවේ ඉඳන් ඔන්න 8 මාතෘකාව පටන් ගන්නවා. කෙලින්ම අපි යනවා මොකේද? සම්බන්ධක දත්තපාදක ආකෘති වල ප්‍රධාන උපාංග විදාපායි. ඒ කියන්නේ පුතේ කෙලින්ම අර කියන සම්බන්ධක ආකාර දත්ත සමුදාවක් හදාගන්න. මොකද ඕක තමයි දැන් අපි පාවිච්චි කරන්නේ. ඇත්තම ගත්තොත් මේක වස්තු සම්බන්ධක නමුත් සිලබස් එකේ අපිට දීලා තියෙන්නේ සම්බන්ධක කියන වචනේ විතරයි. මම සිලබස් එකේ දීලා තියෙන කාරණා වෙනස් කරන්න මට අයිතියක් නැහැ නේ පුතේ. එහෙනම් මාතෘකාව දැන් 8.1 8.2 කියලා කියන දීලා තියෙන මාතෘකාවල තියෙන වචන ඔක්කොම සිලබස් එකේ තියෙන වචන. ඒව මම වෙනස් කරන්නේ නැහැ. ඒව ඇතුලේ මාතෘකාව දානකොට මට ඕන විදිහට මම ඒක වෙනස් කරගන්නවා. ගැළපෙන විදිහට ඈ. හරි. එතකොට අපිට ලබන සුමානේ තියෙනවා ඒ 12 වෙනි පිටුවේ ඉඳන් වර්තමානයේ භාවිතා කරන දත්ත සමුදාවක ස්වභාවය ටිකක් අභ්‍යන්තරයට ගිහිල්ලා ඇඩ්වාන්ස් විදියට හදාarලා ඉස්සරහට එන්න. රයිට්. එහෙනම් අපි අතනින් අපි අතට නවත්තමු. රයිට්. so ලබන සුමානේ අපි ওই නවත්තපු තැන ඉඳන් පුතේ ඉස්සරහට යමු. හොඳට ওই නෝට් එක කියවලා තියාගන්න. රයිට්.